දැන් හැම දිනාටම තෙරුවන් සරණයි. දැන් මේ වෙලාවේදී අපි ආහාර පාන ගත්තට පස්සේ ඉතින් අපි පවත්වන ධර්ම සාකච්ඡාව, ධර්ම දේශනාව, ධර්ම විග්‍රහය. ඉතින් අද මේ වෙලාවේදී ඉතින් අපි කියලා දෙන්නා වූ ධර්ම කාරණා සියල්ලක්ම නිවැරදිව තමන්ගේ දහම් දියුණුව සඳහා යොදා ගැනීමට තේරුම් ගන්න ශක්තිය ලැබේවා. ඉතින් මේ උතුම් බුද්ධ ශාසනය විතරයි මේ දහම් කරුණු අහගන්න තියෙන්නේ නිවැරදිව. ඉතින් මේ ධර්ම කරුණු තේරුම් අරගෙන වටහාගෙන අපිට ප්‍රතිපදාවේ ගමන් කිරීමෙන් කෙලවර බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා නිවීගේ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්න නිර්වාණ ධාතුවෙන් නිවියන්ට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි දැන් මේ ධර්ම සාකච්ඡාව පටන් ගනිමු. ප්‍රශ්න දෙකක් ඇහුවා මහත්තුරු දෙන්නෙක්. ඒ ඉස්සෙල්ලා ප්‍රශ්න දෙකට මම පිළිතුරු ලබා දීලා ඊළඟට ඉස්සරහට කියන්න තියෙන දේවල් කියන්නම්. මේ එක ප්‍රශ්නයක් තියෙනවා මහත්යගේ ප්‍රශ්නය අහන්න පස්සේ ඉස්සෙල්ලා ඇහුවනේ. ඔව්. දැන් මේක උල්ලා අවිද්‍යාව සහ දැඩි ලෝභය අතර තිබෙන සම්බන්ධතාවය ධර්මානුකූලව පහදා දෙන්නයි කියලා කියනවා. නේද? ඒක කියන්න හේතුවක් නැහැ. අනිත් හැමතැනදීම දුහම් ධම්මචක්‍රය ගත්තා, පටිච්චසමුප්පාදය ගත්තා, අවිද්‍යාව කියන කතා කරන්නේ මොහොතක් එක්ක. නමුත් දස අකුසල වලින් පමණක් සිතෙන් වෙන අකුසල වලදී අවිද්‍යාව කතා කරනවා දැඩි ලෝභය. ඒක තව ටිකක් යනකොට දැඩි ලෝභය කියන්නේ අනුගේ වස්තුවට තියෙන ආසාව. අන්න ඒක තමයි මට පාදා ගන්න ඕනේ. හරියට හරි. දෙමු වැඩක් ඔබට. එතකොට මෙන්න මෙහෙම වචන දෙකක් තියෙනවා. මම කියන්නම් මේ දෙක. එනේ නිල් පාට ලියුවම මම පාළි වචන ලියන්නම්. මේකේ සිංහල වචනේ මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ මෝහය කිව්වා නේද? අවිද්‍යාව කියන්නේ මෝහය. තව මූලාව. තව මොකද්ද? දන්නේ නැතිව. ඔව්. නොදන්නකම. ඔය විදිහට දින ගොඩක් දැන් එතකොට මේ තමයි අවිද්‍යාව. ඊට පස්සේ තියෙනවා දස අකුසල වල එනවා මොකද්ද? දස අකුසල වල තියෙනවා කාම මිත්‍යන, ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරයේ කයින් වැරදි 3යි, මුසාවාදය, පිසුනා වාචය, පරුසා වාචය, සම්පප්පලාප වචනෙන් 4යි. ඊට පස්සේ තියෙනවා සිතින් කරුණු 3ක් තියෙන එකට කියනවා මොකද්ද? අවිද්‍යාව, ව්‍යාපාදේ, මිත්‍යා දෘෂ්ටි. මිත්‍යා දෘෂ්ටි කියලා. ඒකේ මෙන්න මෙහෙමයි ඉන්නේ. මේකේ තියෙනවා අවසානයේ මොකද්ද? මිත්‍යා දෘෂ්ටි. මිත්‍යා දෘෂ්ටිය. හරි. ඊට පස්සේ ව්‍යාපාදේ නේද? ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය මේකට කියනවා මෙන්න මෙහෙම වචනයක් තියෙනවා. මෙන්න මෙහෙම වචනයක් තියෙනවා. මේකයි දෙක වෙනස්. මේක කියන්නේ අවිද්‍යාව, මෝහය, මුලාව. මේකට කියනවා අභිජ්ජා කියලා. අභිජ්ජා කියලා කියන්නේ විසම ලෝභය. විසම ලෝභය. සිංහල භාෂාවේ තියෙන මෙන්න මෙහෙම එකක්. මේක මොකද්ද?
කළා. අකට මොකක්ද කියන්නේ? කළා. මේක මොකක්ද? කළා. තමන්ට මේ ප්‍රශ්නයක් දෙනව නේද? කලා කියන්නේ මොකද්ද? කලා කියලා කියන්නේ ආර්ට්. කලාව නේද? මේකේ දෙවෙනි එක කලා. හේතුව මේකේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. එන්න මේ කයන්න මේ භාෂාවක් දැනගැනීමේ වටිනාකම ඔන්නෝකයි. භාෂාවක් උච්චාරණය කරන්න අකුරු ලියන්න දැනගැනීමේ වටිනාකම කියලා කියන්නේ හරියට පාර කියලා දෙනවා. බලන්න මේ මේ කයන්න මෙන්න මෙහෙම තියෙනවා. මේක දැන් සිංහල ඕඩියක් වෙනවා. මේක උච්චාරණය කරන්න පුළුවන් මෙන්න මෙහෙම. මේක කා කියලා කියන්න පුළුවන්. ඒකට කියනවා මොකද්ද? විවෘත ආ. කා. බලන්න කා කියන්නේ මොකක්ද? කා. ඒක කියන්නේ විවෘතයි. කට විවෘත කරලා කියන්න ඕනේ කා. එතකොට මේක තව තියෙනවා විවෘත ක කියන්න පුළුවන්. ක කියලා කියන්නේ විවෘත නැහැ සංවෘතයි. කියන්නේ ආවරණයි. දැන් මේක එක තැනක කා ආ කියලා කියනවා. එක තැනක ක කියලා කියනවා නේද? දැන් එතකොට මේ සංවෘත විවෘත කරත් එහෙම ආ ලා පද කලා. එතකොට කියන්න ඕනේ මොකද්ද? කලාව කියන්නේ හොඳට මේ ඒ කායන විවෘත කළා, කට විවෘත කළා කියන්නේ කලා. මේකට කලා කියලා කිව්වොත් එහෙම අර ආදාය තමයි එන්නේ. ඒක නිසා ඒකට කියන කලා කියලා. වැඩක් කළා. මේක කියන්නේ ක්‍රියාවක් කළා. ක්‍රියාවක් කළා. මේක ඉගෙන ගත්තේ කලා. තේරුණානේ? එතකොට මේකේ තියෙන නේද අවිජ්ජා දෙකක් තියෙනවා නේද? මේක ඇවිල්ලා අවිජ්ජා කියලා කියන්නේ විසම ලෝභය. අවිජ්ජා කියන්නේ විසම ලෝභය. දැන් එතකොට අවිජ්ජා වෙනවනේ දැන් යන්තම් නිකන් ළඟින් ගියන් පස්සේ තියෙනවනේ වෙනසක්. ආන්න ඒකින්ද තවත් එකක් තිබුණා මේක කියලා දෙන්න. මේක හිතන්නේ නැති එකක් නමුත් මේලා කියලා දෙන්න. ඒ වුණත් අල මේක මල. දැන් බලන්න මේ අයන શબ્ද වෙන්නේ මොකෙන්ද? සංවෘතද විවෘතද? සංවෘතද විවෘතද? විවෘතයි. කියන්නේ සංවෘත කියන්නේ මොකද්ද? මේ කියන්න එපා මේකේ වැඩෙනවා. මේකේ රෙකෝඩ් වෙනවා. ඒ කියාවේ මේ සිංහලවත් දන්නේ නැති අයට මේ කියන්නේ කියලා ඔක යනවා රට. අල කියලා ආ කියලා කිව්වම පස්සේ විවෘතයි. මා කියලා කිව්වම පස්සේ විවෘතයි. නේද? මේ අකුරු දෙකේ ඒවා එනකොට ඔය විදියයි. සල නල ඒක වෙන විදිහකට කියන නල නේද? අල මල සල නල රල බලන්න මේ මොනේ කියන්නේ ඒක. සල අනිත් පැත්තට මට. සල ඔය විදිහට එනවා ආ. ඔකට කියනවා විවෘත ආ. දැන් මේ බලන්න මෙහෙම දාන්න ඔකට එකතුවක්. සකල. ඔක කියන්න බලන්න උච්චාරණය කරලා. මේක ඇවිල්ලා සංවෘතද විවෘතද?
සංවෘතයි. සකල. අකුරු තුනක් කෙනෙකුට බොහෝ වචන සංවෘත වෙනවා. එල, කල, සකල. මේ බලන්න. විමල. මේ බලන්න. මෙතන මල, මෙතන විමල. අමල වුණාම අමල. අමල. ඒක විමල. අමල, මල. මල. අමල. එනනේ කල, මල, මල. තව කියන්නේ දෙයක් මේක බලන්න මේක මොකද්ද? සර. දැන් සසර. මේක කියන්න බලන්න සසර කියලා. කියන්න බෑ නේද? ඒක නිසා මේ උච්චාරණයේ නිසා උච්චාරණයේ සොය විදිහට වෙනවා එක අකුරක් එක ස්වරයක් එහෙම නොන්ඩි ගැස්සෙව්වොත් අදහස වෙනස් වෙනවා. ඒක නිසා හරියටම තියෙන අකුරු තුනට යනකොට උච්චාරණ විදිහ වෙනවා. ඒක නිසා තමයි උච්චාරණයේ විශේෂයෙන්ම උච්චාරණي කරවන්න ඕනේ කියලා කියන්නේ. උච්චාරණي කරවන්න ඕනේ. ඒක නිසා තමයි ඔය ළමයින්ට එහෙම උගන්වනකොට අකුරු දෙකී ඒවා ඉස්සෙල්ලා කියලා දෙනවා. අකුරු තුනේ ඒවා ඊට පස්සේ කියලා දෙනවා. එහෙම නේද? ඊට පස්සේ අකුරු හතරේ ඒවා යනකොට වෙන විදිහකට කියලා තියෙනවා. අකුරු හතරේ යනකොටත් වෙන විදිහට කියලා දෙනවා. ඒකත් ගියොත් එහෙම මහා වෙන හෝඩිය පන්තියක් වෙනවා. ඒකින්ද මේක විතරක් දැනගන්න. අවිජ්ජා කියන්නේ වෙනස්, අවිජ්ජා කියන්නේ වෙනස්. මේක තමයි විසම ලෝභය. ප්‍රශ්නේ උත්තරය ආවද? හරියට. ඒ වගේම තමයි නේද හඳුන්නේ ලෝභ දෝෂ මෝහ කියන ඒ කතා කරනකොට මේ ඒ ලෝභයේ පොඩි එක තමයි ඒ ලෝභය කියන අවිජ්ජාව කියන එක පොඩි එක. ඒ විෂම ලෝභයෙන් විෂම ලෝභය කියලා කියන මෙහෙම එකක් තියෙනවා. ඔය ඔක්කොගෙම රූට් එක එකයි විස්තර කරනකොට තියෙනවා මේ ඇත්තට විෂම ලෝභය කියලා කියන්නේ මොකක්ද? අනුන්ගේ දේවල් වලට තියෙන ආසාව. එහෙම විස්තර කරන්නේ. ඔව්. සාමාන්‍ය අපි කියනවා මේ සමලෝභයේ විෂම ලෝභයේද විෂම වෙන්නත් එපායි නේද? ඒකේද විෂම වුණොත් එහෙම විෂම නම් සම එකකුත් තියෙන්නත් එපායි. තමන්ගේ හම්බ කරගත්ත දේවල් වලට ඒක ලෝභයම තමයි. දැඩිකම දක්වලා තමයි ඒ විෂම ලෝභය කියලා කියන්නේ. දැඩිකම හේතුව සමානුට තියෙනවා තමන්ගේ හම්බ කරගත්ත දේවල් කාට හරි දෙන්නේ නැතුව ඒක රැක බලා ගන්නවාට සහ ඒකට ලෝභ කරනවාට ඒකට කියනවා ඉතින් ලෝභයයිනේ. තමන් මහන්සි ගත්ත එකනේ. මහන්සියෙන් හොයාගත්ත එක. අනිත් කාරණේ තමයි විෂම ලෝභය කියලා කිව්වන් පස්සේ මේ තමන් හම්බ කරලත් නැතුව අනිත් අයගේ දේවල් දැක්කම පස්සේ ඒකට කරන්නා වූ ලෝභය ඒක නිකන් සාධාරණ නෑ. ඒකයි දැඩි ලෝභය. ස්වාමීන් වහන්සේ තමන් හම්බ කරගත්ත දේවල් තමන්වත් පාවිච්චි කරන්නේ නැති අය ඉන්නකොට ඒක නෙමෙයි විසම ලෝභය. ඒ කියන්නේ තමන්වත් යොදා ගන්න නෑ ඒවා. අනිත් තිබුණාට අඳින්නේ නෑ. කොම් එකක් අඳිනවා, වියදම් කරන්නේ නෑ, හොඳ දෙයක් ගන්නෑ. ඒක නෙමෙයි. මේක හරියද? අහලා දෙනවද? කවුද කියන්නේ? ඔයදී ඔන්න ඔකට තමයි. මොකද්ද වචනේ? තමන්ගේ දේවල් කන්න නැතුව තියාගන්න කන්නේ බොන්නේ නැති එක්කෙනාට කියන්නේ මොකද්ද? මසුරා. හරිනේ? ඒකනේ බණ අතේ තියාගෙන. ඕක තමයි තියෙන්නේ. මසුරා නොකා නොබී නොමනිදා නාකීවි
හරියනවා. අපි මේ කකා බිබි අතා අනිත් මොකද? දැන් මලක් hina වෙනවා. එහෙම තමයි ඒක තියෙන්නේ. ඔක කවුද කිව්වේ? ඒ කිව්වේ කිනානේ කරුණාරත්න මහත්තයා. එයා තමයි කියන්නේ. මෙතෙන් කිව්වොත් පෞකාරකම මේ දැන් මහත්තයා අභිජ්ජායකට කියලා දුන්නා. අභිජ්ජාය. ඊට පස්සේ මසුරු මේකට කියලා දුන්නා. ආ කියන්නේ මොකද? මෙතෙන් පෞකාරකම කියලා දුන්නු. ඒ කියන්නේ අර පෞග්‍ය ආපෝල කරපු පෞ ඒ නිසා එපින් මතුවෙන්නේ නැහැ. ඒ හින්දා යා මේ දේ එන්ජොයි කරගන්න මේ දේ ඉඳගන්න බෑ. ලැබෙන්නේ යම්කිසි පිනකට. හිතේ තිබෙනා වූ තිබෙන මසුරු ගතිය නිසා ඒවා ඒ තරම්වත් පාවිච්චි කරන්න හිතක් එන්නේ නැති තමයි. ඔව්. හරි. ඊළඟට මහත්යම ගන්නේ ස්වාමීන් වහන්සේ දැන් වස්තු වාගේ දැන් ද්‍රව සමුදාය වෙන ස්වභාවයක් තියෙන දෙයක් අපි කොහොමද සිතකින් හඳුනාගන්නේ කියන දැන් ඒක වර්ණ රූපයක් වෙන්නේ නැහැ නේ. හොඳට ප්‍රශ්න කියන්න මට ප්‍රශ්නේ තේරුම් ගන්න තියෙනවා. ස්වාමීන් වහන්සේ අපිට මලක් දැක්කොත් මල අඳුර ගන්න පුළුවන් නේ. හරි. වර්ණයක් විදිහට ඇවිල්ලා. ඔව්. දැන් අපි වතුර ටිකක් දැක්කොත් කොහොමද ඒක හඳුනාගන්නේ? වතුර ටිකක් දැම්මොත්. යන ස්වභාවයෙන් තියෙන වතුර කිරි වර්ගයක් හරි. එතකොට ප්‍රායෝගික. ඒ කියන්නේ දැන් මේ වතුර කියන එක අපිට පොඩි කාලේ ඉඳලාම අපි පොඩි කාලේ ඉඳන් දැකලා සංඥාවක් වර්ධගෙන තියෙනවා. එතකොට ඒ අනුසාරයෙන් තමයි අපිට එතකොට පොඩි කාලේ ඉඳලාම අපේ අම්මලා නාවනකොට එහෙම ඇතට තවරලා වක් කරලා පොවලා එතකොට ඒ වතුර ගතිය අපේ හිතේ ප්‍රායෝගිකව ක්‍රියාවකින් අපිට වද්දලා තියෙනවා. එතකොට අපි ඒ අනුසාරයෙන් තමයි ඒ කියන්නේ සංඥාව තියෙනවා. අනුසාරයෙන් තමයි අඳුරගන්නේ. ඒකට වෙන දෙයක් වුණත් ඒ පැත්තට තියෙන හැම එකක්ම සංඥාවෙන්ම අඳුරගන්නේ. ඔව් එහෙම තියෙනවා. එහෙම සංඥාවක් කරලා තියෙනවා. ඒ සංඥාවෙන් තමයි ගන්නෙ. මේ ළඟදී මම වීඩියෝ එකක් බැලුවා අර ඒක ඇවිල්ලා මේ ඒක මොකක්ද වීඩියෝ එකක් බැලුවා මේ සයන්ස් පාඩමක් තිස්ස ජනනායක මහත්මයාගේ සයන්ස් පාඩමක මේ විස්තරයක් තියෙනවා රූපයක් දැනගන්නේ අපි ඇහෙන්ද මොලෙන්ද මනසින්ද කියන එකේ. ඒකේ විස්තරයේ තියෙනවා ඒකේ බෞද්ධ විග්‍රහය නෙවෙයි තියෙන්නේ. ඒකේ තියෙන්නේ වර්තමාන බටහිර වෛද්‍ය විද්‍යාවට අනුකූලව විස්තර කරන්නා වූ ඇස සහ ඒ යන්නා වූ චක්කු පද්ධතිය මොලේ දක්වා ගමන් කිරීම තුළ සිද්ධ වෙන්නා වූ ක්‍රියාකාරීත්වය කියන්නේ ඒක ඇත්තටම වෙන්නේ ක්‍රියාකාරී ස්වභාවය වෙනවා. හැබැයි ඒ සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ පරිසරයේ විපර්යාසයක් සිද්ධ වෙන්නේ. ක්‍රියාකාරී ස්වභාවයෙන් විපර්යාසයක් සිද්ධ වෙනවා. එතකොට දැන් ඒක රූපයක් ගැන තමයි කියන්නේ. ඇත්තටම ඔක්කොම ටික තියෙන්නේ නාම ධර්මවත් නෙවෙයි. නාම ධර්ම වල විග්‍රහයක් එතන නැහැ. හැබැයි ආලෝකය වැටිච්ච යම්කිසි වස්තුවකට ආලෝකයේ වැටලා ආලෝකයේ උදව්වෙන් චක්කු ප්‍රසාදයේ හරහා මේ ගමන් කරන මොළයට ගමන් කරනකොට එතන සිද්ධ වෙන්නා වූ ක්‍රියාවලිය පිළිබඳව එක්තරා විග්‍රහයක් තමයි එතනදී සිද්ධ වෙන්නේ. ඒක වර්තමානයේ අපිට ඉස්කෝලවල උගන්වන අර විද්‍යා පාඩමක තියෙන ඉතාමත්ම පරිපූර්ණ දැනුමක් සහ හොඳ විස්තරයක් ඒකේ ලබා දෙනවා.
ඒකේ අවසානයේදී ඒ මහත්තයා එතනින් නවත්තනවා. නවත්තලා අභිධර්ම විග්‍රහයක් පිළිබඳව බොහොම කරුණාවෙන් සිහිපත් කිරීමක් කරනවා. ඒක බලන්න. බැලුවේ නැතුව අය බලන්න එයා ඒ මහත්තයා හොඳ දේවල් ඉදිරිපත් කරනවා. මේ දැනුමට චින්තනයට මනසේ තියෙන අර මිනිස්සුන්ගේ මනස නිකන් අර ඔය වාඩි වෙලා නැගිටින්න නැතුව කිඳා බහැලා එහෙම අර උද්දල් වෙලා තියෙන හිතනේ තියෙන්නේ. ඒ වගේ හිතකට ඒ මහත්තයාගේ කියලා දෙන දේවල් ටිකක් අර අලුගසා දාගෙන මේ නැගිටලා එන්න හරි උදව්වක් වෙනවා. ඒකේ තියෙන්නේ මනස කියන එක වචනේ භාවිතා කළාට මනස ඔය හරියක නෑනේ. දැන් අපි මොළයට මනස කියනවා. ඕක අර ඒක කලිමුත් අර මනෝවෛද්‍යවරයෙක් මං කිව්වේ මනෝවෛද්‍යවරයෙක් එකතු කරගෙන ඇවිල්ලා අර අටපට්ට නෙමෙයි මොකක්ද ඒක කියන්නේ දොරමඩලා වැඩසටහනකට අවුරුද්දෙන් ගානකට 2013 හරි 12 හරි අවුරුදු 2013 මම හිතන්නේ අවුරුද්දේ ගෙන්නගෙන ආවනේ මොළේ ගැන විස්තර කරන්නට කාලෝ ෆොන්සේකා මහත්තයා කරගෙන ආවා තව මනෝවෛද්‍යවරයෙක් කරගෙන ආවා හරිචන්ද්‍ර මහත්තයා නෙවෙයි එයා ඒ පරාක්‍රම මොකක් හරි නමක් තිබුණේ ඒ මහත්තයා එකතු කරගෙන ආවා මනස ගැන ඒ මනෝවිද්‍යාවනේ මේ කියන්නේ මනෝවිද්‍යාවනේ ඒ මනෝවිද්‍යාව කරන මහත්තයාත් කරන්නේ මොළේ ගැන කියනවා එතකොට මේ ශාරීරික ව්‍යුහය පිළිබඳව කතා කරන කාලෝෆොන්සේක මහත්තයා කරන්නේ මොළේ ගැන කතා කරනවා මනස කියන වචනේ දාගත්තට මොළේ තමයි භාවිත කරලා තියෙන්නේ. ඒක හැබැයි ධර්මයේ වෙනස්. ධර්මයේ කියන එක ඇවිල්ලා ඔය පරිසරයේ ධර්මයේ මනස කියන එක හිතේ කියන එක ඇවිල්ලා ඔය මේ ඔය ශාරීරික පද්ධතිය ආශ්‍රය කරගෙන පවතිනා වූ එක්තරා විදිහක ශක්ති විශේෂයක් බල විශේෂයක් ඕකට කියනවා අපි ධර්ම විශේෂයක් කියලා. ඒකට ස්පෙસિෆික් වචනයක් තිබුත් එහෙම කියනවා අපි ඒක මනෝ කියලා කියනවා විඥානය කියලා කියනවා හිත කියලා කියනවා. හිත හෝ විඥානය හෝ මනස හෝ ඔය විදිහට රූප කරන්නට බෑ. නේද? හරියට කියනවා නම් මෙහෙමයි. අපිට වයර් එකක් අදින්න පුළුවන්. වයර් එකක් ඇඳලා පෙන්නන්න පුළුවන් නේ. වයර් එකේ ගේජ් එක දාලා දිගයි තඹද ඇලුමිනියම් හරි ඇලුමිනියම් වල නෑ නේද? තඹ වලින් තඹ කම්බිනි තියෙන්නේ යකඩ එහෙම දාන්න පුළුවන්. ඉතින් ඒ වගේ වයර් එකක් අඳින්න පුළුවන්. ට්‍රාන්ස්ෆෝමර් එකක් අඳින්න පුළුවන්. ලයිට් කණු අඳින්න පුළුවන්. හැබැයි ලයිට් කණු ආධාරකයක් විතරයි පොළොවට. හැබැයි වයර් කියන්නේ අරක තියෙන්නේ. වයර් එක අඳින්න පුළුවන්. ට්‍රාන්ස්ෆෝමරේ අපිට කොටුවට දාලා අඳින්න පුළුවන්. හැබැයි කරන්ට් එක අඳින්න බෑ. විදුලිය අඳින්න බෑ. ඉතින් අර විදුලි රැහැන විදුලි ලයින් එක විතරයි අපිට අඳින්න පුළුවන්කම තියෙනවා. ආන්න ඒ වගේ ඔය අපේ මොළයේ තිබෙනා වූ ඇහැ පිළිබඳව, කන පිළිබඳව, දිව පිළිබඳව, ශරීරය පිළිබඳව අඳින්න පුළුවන්කම තියෙන්නේ රූපමය ව්‍යුහය විතරයි. ඒකයන්සේ ක්‍රියාත්මක වෙන්නා වූ විපර්යාසත් අඳින්න පුළුවන්. හැබැයි අඳින්න බැරි දේ තමයි අර විදුලිය වගේ අපේ හිත අඳින්න බෑ. ආන්න එහෙම එකක් තියෙනවා. ඉතින් අර මහත්තයාගේ ප්‍රශ්නෙට එන්නේ වතුර දැනගන්න එක. වතුර දැනගන්නේ ඕනම දියර වර්ගයක් ස්වාමීන් වහන්සේ. ඔව් ඕනම දියර වර්ගයක් ඒකේ තියෙන්නේ මෙහෙමයි. කලර් එකෙන් දැනගන්නවා. කිරි හැම ඔව් කිරි දැනගන්න පුළුවන් කලර්. සුදු පාට නිසා. එතකොට ලාම්බු තෙල් දැනගන්න පුළුවන්. සුවඳ. සහ පාටක් තියෙනවා. රතු පාටක් දාලා තියෙනවා. පෙට්‍රල් වලට එහෙම නයක් නැහැ නේද? පෙට්‍රල් රතු පාටද? පෙට්‍රල් පාට පොඩ්ඩක් තියෙනවා නේ. එතකොට
තව වතුර වලට පාටක් නැහැ ඒකට. වතුර තියෙන බව දැනගන්නේ. හරි. ඒකට මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේක මම මීට ඉස්සර වෙලා කියලා දීලා තියෙනවා. නමුත් අද අතිරේකයක්. මේක රිමයින්ඩ් එකක්. දැන් තියෙනවා අපි වස්තුවක් ගත්තාන් පස්සේ තියෙනවා කියන්න බලන්න මේ වගේ තියෙන જાති. ඔව් තියෙනවා මේ අපේ මේවා හැදිලා තියෙන්නේ මොකෙන්ද? මේවා මේ කොටුව, මේසය, මේ මයික් එක, කෝප, මේ පොළව ඔක්කොම හැදිලා තියෙන්නේ මොනවාගෙන්ද? පඨවි ආපෝ තේජෝ වායෝ. බලන්න බලන්න. පඨවි ආපෝ තේජෝ වායෝ. හරි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර. දැන් බලන්න අනිත් කාරණේ. මේකට කියන මව් රූප, මහා රූප, ලොකු රූප. රූපවල බොස්ලා මේවා. අපි කියමු රූප බොස්ලා කියලා. බොස් රූප. ඊට පස්සේ කොයි දන්න පාරිවර්තන බොස් රූප කියනවා. මේවා ප්‍රධාන කියන එකයි ආ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මව් රූප, ගුරු රූප, එහෙම නැත්නම් මහා භූත රූප මේවාද පේන්නේ. පඨවි රූපේ පේනවද? ආපෝ රූපේ පේනවද? තේජෝ රූපේ පේනවද? වායු රූපේ පේනවද? නැහැ. එහෙනම් මේ හතරම පේන්නේ නැත්නම් මේකට අපිට පේන දේකුත් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවනේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියනවා පේන්නේ නැත්නම් එතකොට පේනවා කියලා දෙයක් යම් කිසි දෙයක් තියෙනවා නම් එහෙනම් ප්‍රශ්නයක් තියෙනවා අපිට මේ හතරට පරිබාහිරව තව එකක් තියෙනවා කියලා. එහෙම තියෙනවා. ඒකට කියනවා මෙන්න මේව කියනවා වර්ණ වර්ණ රූපය. වර්ණ රූපය කියලා එකක් තියෙනවා. හැබැයි මේ වර්ණ රූපය කියන්නේ මේ හතර දෙනාට පරිබාහිර රූපයක්. නේද? හැබැයි මේ හතර දෙනාගෙන් අයින් වෙච්ච එකක් නෙමෙයි මේගොල්ලෝ ළඟ ඉන්න එකක්. ඊළඟට තියෙනවා ගන්ධ රූපය. ඊට පස්සේ තියෙනවා රස රූපය. ඊට පස්සේ තියෙනවා ඕජා රූපය. දැන් කීයක් තියෙනවා? 1යි 2යි 3යි 4යි. ඊට පස්සේ තියෙනවා මේක 5, මේක 6, මේක 7, මේක 8. දැන් එතකොට මෙතන තියෙනවා මොකද්ද? රූප 8ක් තියෙනවා. හැබැයි මේ රූප 8 මේ 4 මේ දෙවෙනි 4 වර්ණය, ගන්ධය, රසය, ඕජා කියන 4 තියෙන්නේ මේකේ අස්සේ මෙන්න මේ තියෙන තැන්වලයි. මේගොල්ලෝ 4 දෙනාට එහෙම නිකන් වෙනම ගිහිල්ලා සමීතියක් හදාගන්න බෑ. මේ ඉන්නවා නම් ඉන්න ඕනන්නේ මේ 4 දෙනා ළඟමයි. එහෙනම් මේ 4 දෙනා ගාව ඉන්නවා. එතකොට දැන් ඔය මොනවා වුණා මේ විදිහට බලන්න. පඨවි එකට පඨවි පේනවද? නැහැ. අනිත් 7 දෙනා පේනවද? නැහැ. ආපෝ වලට පේනවද? නැහැ. මේවට පෙනීමේ හැකියාව මේවා නැහැ. මේවට පෙනීමේ හැකියාව, දැකීමේ හැකියාව එහෙම ඒවා ශූන්‍යයි. දැකීම, පෙනීම එහෙම මේවාට නැහැ. මේවා නිකන් ඔහේ නිකන් තියෙනවා. දැන් අපිට මේ ලෝකය ගැනීමේදී බාහිර ලෝකය අපි අත්විඳිනවානේ. අත්විඳින්න යනකොට අපිට channels අවශ්‍යයිනේ. එතකොට අපි
හොඳට බලා ගන්න මහත්තයාගේ ප්‍රශ්නය. දැන් මේ ඇහැට පේනකොට මේ ඇහැට මොකක් හරි පේනවා නම් මෙතෙන්ද මේ ඇහැට වෙන්නේ මේ 8 දෙනාගෙන් කොයි එක්කෙනාද? මෙන්න මෙයා. වර්ණේනේ. තව කී දෙනෙක් මෙතෙන්ට අහුවෙන්නේ නැති ඒවා තියෙනවද? 7 දෙනෙක් මෙතෙන්ට ඉන්නේ. මෙතන ගන්න පුළුවන්කම තියෙන්නේ වර්ණ රූපේ විතරයි. අර 8 දෙනාගේ කල්ලියෙන් 8 දෙනාගේ ගෲප් එකෙන් 8 දෙනාගේ සංකලනයෙන් මේ චක්කුවට ගන්න පුළුවන්කම තියෙන්නේ හරියටම පටලවා ගන්න නැතුව තෝරාගෙන හරියට ගන්නෙ මොකද්ද? වර්ණය විතරයි. එතකොට වර්ණ ග්‍රහණ ශක්තිය තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ ඇහැට පාලින් තියන්නේ මේ නිකන් මෙහෙම නිකන් ඇද ගිහිල්ලා අර අලි උණක් වගේ මේ තියෙන්නේ. මෙහෙම තියනා නේද? හැම එක්කිනාටම තියෙනවනේ ඔය එකක්. මේන්න මේ හරිය ඇතුලේ දින මොකද්ද? මේ හරිය තියෙනවා මේ තෙතමනේ හරියේ තියෙනවා මොකද්ද? සංවේදී ගතියක්. එතෙන්වත් ගන්න කැලලක් තියෙනවා මේක. මොකද්ද? මෙතෙන් දෙනවා මෙයා ගන්නවා මේ කැලල. හරිනේ. දැන් ඒතකොට නහයට එන්නේ නැති කීයක් තියෙනවද? 7ක් තියෙනවා. නේද? ගන්ධ කැලල විතරයි එන්නේ. රස නැහැ, ඕජා නැහැ, වර්ණීය ගන්න බෑ, පඨවි ආපෝ තේ මොකක්වත් ගන්න බෑ. මෙතෙන්ද ඒකට ඉන්නේ ඒ කැලල. ඊළඟට ඊට පස්සේ මෙන්න මේ හරිය ගියාන් පස්සේ මේන්න මේ හරිය. ලැටින් තියෙනවා. ඈල්ලා. අර 4 දෙනාගෙන් තව එකක් ගන්නවා මෙතෙන්ද මොකද්ද? රස. දැන් මම 3 දෙනෙක් ගත්තා. එක්කෙනෙක් වර්ණේ ගත්තා. අනිත් එක්කෙනා ගන්ධේ ගත්තා. අනිත් එක්කෙනා රසේ ගත්තා. නේද? දැන් ඇහැ, නාසය, දිව. මේ බද කියන සද්දයක් බද්දයක් නැහැ. ඊළඟට දැන් මෙයාගේ මේ ශරීරය. මේ ශරීරයට හොඳට බලා ගන්න. ඉන්ද්‍රිය කීයක් තියෙනවද? ඉන්ද්‍රිය කීයක් තියෙනවද මනුස්සයන්? 6 හතුද? තොරනේ? කියන්න. කියන්න. ඇස, කන, නාසය, දිව, ශරීරය, හිත. හරියා? 6 නේද? හරි නේද? හරි. දැන් එතකොට ඇස හරිද? මේ ගන්නවනේ. ඊට පස්සේ නාසය. ඊට පස්සේ දිව. මේ ශරීරය ලොකුයි. ඇහැ තියෙන හරි පුංචි සීමාවක් තියෙනවා. හරි පොඩි සීමාවක තමයි ඇහැ. ඇහි අර වැඩ කරන්නේ. නාසයත් ටිකක් නිකන් බැලුවම් පස්සේ පොඩි ඩිංගක් මං හිතන්නේ නාසයේ පොඩ්ඩක් නිකන් ඇහැට වඩා ටිකක් ලොකු ඇති පරාසය කියලා හිතනවා. දිව ඒකත් ටිකක් ඇහැට වඩා ලොකු ප්‍රදේශයක තියෙන හැබැයි ගොඩාක් ලොකු නැහැ. හැබැයි මේ ශරීරය කියන එකම නෙවෙයි. නේද? ශරීරය කියන එක හිසේ පටන් පාදාන්තය දක්වා කොහෙන් කෙනෙක්වත් රිදෙනවා. එහෙම වෙනව නේද? සුරනේ නිකන් බලන්න. කොහෙන් කෙනෙක්වත් රිදෙනවා. එහෙනම් මේ ශාරීරික සංවේදී පරාසය පොඩි නෑ. ඒක ලොකුයි. ඉතින් ඒ ලොකු පරාසයට
ඒකට කියනවා මොකද්ද? අපි කියනවා ස්පර්ශය කියලා. දැන් මෙයාට ගෝචර කියනවනේ. ඇසට මොකද්ද? රූපය. කනට ශබ්දය. නාසයට ගන්ධ. සුවඳ. දිවට රස. ශරීරයට ස්පර්ශය කියලා කියනවා. හිතට ඔව් ධම්ම කියලා තමයි කියන්නේ එතන. ධම්මාරාමන. දැන් නමගේ ධම්මා රම්මන. හරි. ඔය විදිහට ඇකෙන්නේ. එතකොට දැන් මේ ශරීරයේ ලොකුයිනේ. ශරීරයට මේ ස්පර්ශය පොට්ටබ්බේ කියලා කියන එක මොකක්ද? පොට්ටබ්බේ කියන එක කරුණු තුනක් වෙනවා. ඒ තමයි මෙන්න මේකයි පඨවි එකයි තේජෝ එකයි වායෝ එකයි තුනම එකතු කරලා තමයි ස්පර්ශය කියලා කියන්නේ. මේ පඨවි තේජෝ වායෝ කියන තුනම ඇඟට දැනෙනවා. ආපෝ එක නෑ. ආපෝ එක දැනෙන්නේ නෑ. ඒක නිසා මෙතෙන්ට දැනනවා මේකත් හරිනේ. හරිද? දැන් එතකොට මේ 8න් කීයක් ගිහලා තියෙනවද? 8න් 6ක් ගිහලා තියෙනවා නේද? මේ 8න් 6 දෙනා කියන්නේ පඨවිත් එහෙනම් පඨවි යන්නේ කොහෙටද? ශරීරයට දැනෙන්නේ. තේජෝ දැනෙන්නේ ශරීරයට. වායෝ දැනෙන්නේ ශරීරයට. වර්ණය දැනෙන්නේ ඇහැට. ගන්ධය දැනෙන්නේ නාසයට. රස දැනෙන්නේ දිවට. මේ 8 දෙනාගෙන් කරුණු දෙකක් තව ඉතුරුව තියෙනවා. ඒ ආපෝ සහ ඕජා කියන එක. මේ ඕජා කියන එක එහෙම පේන එකකුත් නෙවෙයි. නැති එකකුත් නෙවෙයි. ආපෝ කියන එක නැති එකකුත් නෙවෙයි. තියෙනවා. හැබැයි ආපෝ කියන එක එහෙම ඇහැට දැනගන්නටත් බෑ. කනටත් බෑ, නාසයටත් බෑ, දිවටත් බෑ, ශරීරයටත් බෑ. ඒක ග්‍රහණය කරගන්නේ මෙන්න මෙයා. හිත. ඒක නිසා මේක යන්නේ කොහෙටද? ධම්මාරම්මණයක් හැටියට යන්නේ. ආපෝ යන්නේ ධම්මාරම්මණයක් හැටියට. ඔගේ ලොජික් එකකුත් තියෙනවා. ආගිය කරන්නත් පුළුවන්. එතකොට මේක වතුර කියන එක දැනෙන්නේ මොකටද? හිතට. ඒක නිසා ඒක ඇවිල්ලා මේ බාහිර ඉන්ද්‍රිය ගෝචර එකක් නෙවෙයි. ඒක ඇවිල්ලා මනසට ගොදුරු වෙන්නා වූ ධර්ම ආරම්මණයක්. අනිත් එක තමයි ඕජාව. ඕජාව කියන එකත් ඇවිල්ලා හිතට අවුෙන්නේ. ඒක වෙහෙමයි වෙන්නේ. මෙහෙමයි වෙන්නේ. මේ කෑම වල ಗುಣ තියෙනවනේ. කෑම පේනවනේ. කෑමේ තියෙනවා කෑම ගත්තන් පස්සේ ඒකේ බරක් තියෙනවා, පාටක් තියෙනවා, ඒකේ ෂේප් එකක් තියෙනවා, ඒකේ හැඩක් තිබෙනවා නේද? ඊළඟට රත් කරාම සීතල වුණාන් පස්සේ සිසිල් ගතියක් හරි රස්ට ගතියක් හරි තියෙනවා. ඒ හැමදේම තියෙනවා. කෑවන් පස්සේ රසකුත් දැනෙනවා, ඇල්ලුවම සුවඳකුත් දැනෙනවා. හැබැයි ගුණයි කියලා තමයි කියන්නේ. නේද? ගුණය පේන්නේ. ගුණය පේන්නේ. අපි ගුණයි කියලා හිතා ගන්නවා. ගුණයි කියලා අදහස් කරගන්නවා. ඒ කියන්නේ ගලපලා බලනවා. අරයා කෑවා එයත් පිට්ටු බම්බුව වගේ ලොකු වෙලාවක්. දැන් මම කෑවොත් එහෙම මටත් ඒකම වෙනවා කියලා. දැන් ඒක පින්නලා නැහැනේ. ඔන්න හිතලා ගත්තා. හිතලා ගන්න ඒවා, අදහස් කරගන්න ඒවා. ඒ කියන මොකද්ද? ධර්මාරම්මන කියලා. වතුරත් ඒ වගේ. වතුරේ තිබෙනවා
එක්තරා ඇත්තට වතුරේ තිබෙනවා එක්තරා විදිහක අඩුම පාට නැහැ කියලා කියනවා. වීදුරු වෙලයි වතුර වෙලයි පාට නැහැ අපාටයි කියලා කියන හැබැයි එක විදිහකට තේරුම් ගන්න පුළුවන්. හැබැයි එහෙම වුණාට ඒ වතුර පෙරනකොට වතුර පේනවා කියලා පේනවා. ඒ කියන්නේ අඩුවට හරි තියෙනවා කියන එක. සුදු පාටට හරි ඒක තියෙනවා. වෙන එකක් ඇඩ් කරාන් පස්සේ ඒක වෙලා ඇඩිෂනල් එකනේ. වතුරේ යම්කිසි අඩුම එකකුත් තියෙනවා. එතකොට මේ ආපෝ එක ඇවිල්ලා මනසට තමයි අහුවෙන්නේ. ක්‍රියාකාරී ස්වභාවය. ඒක සෝනන්ත ඒක මනෝ විඥානය විදිහට තමයි අනුකූලයි. මනෝ ධම්මාරම්මණයක් හැටියට. මනෝ විඥාණයට ගෝචර වෙන මනෝ විඥාණයට ගෝචර වෙන ධම්මාරම්මණය. මේක පැහැදිලිද? හරි. ශබ්දයේ කොහෙද තියෙන්නේ? ශබ්දේ නැති වුණා නේද? මේක මන් මකන්නද? එපා. දැන් එතකොට ඕජාව යන්නේ මොකටද? හිතට යන්නේ. මේක යන්නේ හිතට. මේක යන්නේ හිතට. මේක මෙහෙම දිය. එතකොට අනිත් එක මොකද කිව්වේ? ශබ්දය. ශබ්දය ඇවිල්ලා මේ වගේ තියනවාද ශබ්ද? පඨවි එකේ තියනවාද? ආපෝ තේජෝ වායෝ මොකක්වත් නැහැනේ. ඒක නිසා ශබ්දේ කියන එක ඇවිල්ලා මේ 8 දෙනාටත් වෙනස් වෙච්ච තවත් ආදේක් කියලා තමයි කියන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට වෙන එක්කෙනෙක්. හැබැයි මේ 8 දෙනාගෙන් ශබ්දේ කියන එක ඇවිල්ලා නිෂ්පාදනය වෙන්නේ මෙන්න මේ වායුව ආශ්‍රය කරගෙන. වායුව ආශ්‍රය කරගෙන වායුව හින්දා තමයි ශබ්දේ එන්නේ. එතකොට මේ ශබ්දේ කියන එක ඇවිල්ලා මේ 8 දෙනාගෙන් පරිබාහිර වෙච්ච කෙනෙක්. ඒක නිසා මෙතෙන්ද මේකට කියනවා මොකද්ද? මේ 8 දෙනාට කියනවා සුද්ධ. නිකන් පිරිසුදු. සුද්ධ අෂ්ටකයක්. කියන්නේ පිරිසුදු වෙනස් කරන්න බැරි මේ 8 දෙනෙක් ඉන්නවා. පිරිසුදු ගුණ විශේෂ ප්‍රධාන 4 දෙනයි අතිරේක 4 දෙනෙකුයි ඉන්නවා. මේක කියන මොකද්ද? සුද්ධ අෂ්ටකේ අෂ්ටකේ කියලා සුද්ධ අෂ්ටකේ. මෙයාට තව එක්කෙනෙක් එකතු කරනවා. හැබැයි මේ තියෙන සුද්ධ අෂ්ටකය. හැබැයි මේකට දැම්මන් පස්සේ මෙහෙම 9ක් ඒකට කියනවා මොකද්ද? ශබ්ද. දාපු ගමන් කියනවා ශබ්ද නවකය කියලා. ශබ්ද නවකය. නවකය කියන්නේ මොකද්ද? නවකය කියන්නේ 9ක් කියන එක. ශබ්ද 9 කියලා කියන්නේ 9 කියන්නේ. එතකොට 9ක් වුණානේ. හැබැයි ඒක සුද්ධාෂ්ටකේ ගාව මේක ක්‍රියාත්මක වුණොත් තමයි මේක වැඩි තැනක තමයි ශබ්දේ තියෙන්නේ. ශබ්දේ තියෙන්නේ අර මේ වායුව වැඩි තැනක. දැන් ඔය මෙහෙම හිතන්න බලන්න අපි වතුර උණු කරනව නේද? කේසරයට දාලා වතුර උණු කරනකොට ඒක ඇවිල්ලා වතුර වල බරක් තියනවද? තියනවද? බරක් තියෙනවා. අපිට වතුර මනින්නත් පුළුවන්, කිරන්නත් පුළුවන්. කිරි මැනලා දෙන්නේ කිරලා දෙන්නේ. එහෙම නේද? ගෑස් දෙන්නේ කිරලාද මැනලාද? කිරලා නේද? ගෑස් කිරලා නේද? එතන ලීටර් ගන්න දෙන්නේ නැහනේ. සෝරනේ? මේ දැන් බලන්න ගෑස් දෙන්නේ කිරලානේ. එතකොට අනිත් එක මොකද කිව්වේ? කිරි. ඔය වතුර දෙනවා ලීටර් ගන්නට මැනලා. ලීටර් ගන්නට. හැබැයි වතුර කිරලත් තමයි සමහර ඒවා දෙනවද කිරලා? මොකක් හරි කියන්නේ? අයිස් කිරනනේ. අයිස් කිරලා දෙනවා. කිලෝ ගන්නට දෙන්නේ. හැබැයි වතුර කිරන්න පුළුවන් නේද? පුළුවන්. ඒ කියන්නේ බරනේ. වතුර බර කිරන්න පුළුවන් නම් ඒ බර කියන එක අර 8 දිනාගෙන් කොතෙන්ද නියෝජනය කරන්න පුළුවන්කම තියෙනවා. පටවියකටයි. බර කියලා කියන්නේ පටවියකටයි නියෝජනය කරන්න පුළුවන්කම තියෙනවා.
එතකොට මේ වතුර වල තියෙන සිසිලක් උණුසුම ඒ සිසිල උණුසුම නියෝජනය කරන්නේ අට දෙනාගෙන් කොහොමද? තේජෝ එක නියෝජනය කරන්නේ. දැන් අපි ඔය වතුර වල බර තියෙනවා. හැබැයි වැඩිපුර තියෙන්නේ මොකද්ද? වැඩිපුර තියෙන්නේ ආපෝ ගතියයි වායු ගතියයි. ආපෝ ගතියයි වායු ගතිය දෙක තියෙන. ඒක නිසා තමයි ඔය වායු ගතියයි ආපෝ ගතිය දෙක තියෙන නිසා තමයි ඔය හෙල්ලන්න පුළුවන්කම තියෙන්නේ. හොල්ලන්න පුළුවන්. ඒ කියන්නේ වායු කියන්නේ වායු කියන්නේ මොකද්ද? චලන ස්වභාවයෙන් යුක්ත වෙච්ච දරාගෙන පුම්බගෙන ඉන්න පුළුවන් ගතිය තමයි වායු එකේ තියෙන මූලික ගුණාංගය. එතකොට දැන් අපි කියනවා හමාගෙන යනවා කියලා. නේද? හමාගෙන යනවා හුළඟ වගේ සම්පූර්ණ වායු වැඩි එක. එතකොට වායුයි ආපෝයි දෙක ගත්තයින් පස්සේ තේජෝ තියෙනවා පඨවි අඩුයි. පඨවි නැත්නම් නෑ තියෙනවා හරි අඩුයි. එතකොට ආපෝ එකේ වායු එකේ තියෙන දා තමයි අරක හෙල්ලෙන්නේ ගොඩක්. දැන් ඔන්න අපි මොකද කරන්නේ? මේ වතුර එකක් ලිපේ තියලා අපි ගින්දර දානවා. ගින්දර දැම්මයින් පස්සේ මොකද වෙන්නේ? පස්සේ ඔක උතුරනවා. දැන් තේජෝ එක දුන්නා. දැන් අර වායුවයි තේජෝ ආපෝ එක වායු එක තිබෙන්නා වැඩිපුර තිබෙන්නා එකට තේජෝ එක වැඩිපුර දුන්නාන් පස්සේ මොකද උනේ? ඊට පස්සේ දැන් වායුක වැඩ කරන්න පටන් ගන්නවා. තේජෝ එකක් තිබෙනවා වායු එකක් තියෙනවා. එතකොට මොකක්ද වෙන්නේ? ශබ්දයක් එනවා. නේද? ශබ්දයක් එනවා. ඒ ශබ්දේ මොකෙන්ද ආවේ? වායුවෙන්. වායුව ක්‍රියාත්මක වෙනකොට තමයි ඉන්නේ. ඒ වගේ අකුණු ගහනවානේ. අකුණු ගහන්නේ අකුණක් හැදෙන්නේ මොකෙන්ද? වායුවෙන්නේ. ආන්නේ ඒ වගේ ඒ වායුවට සම්බන්ධයි ශබ්දේ. මේක පැහැදිලිද? එහෙනම් මේක මකන්න. ඔව්. වායුක ස්පර්ශය තේරෙනවා. ඒක හරියම මේ දැන් අපිට හුලඟක් හමාගෙන එනකොට වදිනවනේ. මෙහෙමයි. ඇඟට දැනෙන්නේ මේ විදිහටයි. මම මේක මකන්න. බලන්න. වායුවට වැඩක් තියෙනවා. ඒ වායුවට තියෙන වැඩේ තමයි එයා ට්‍රාන්ස්පෝර්ට් කරන එක තමයි තියෙන්නේ. එයා හැම වෙලෙම මෙහි ඉඳලා බඩු හෙට ගෙනියනවා. ඒ ඉඳලා බඩු මෙහෙට ගෙනියනවා. ඕක තමයි තියෙන්නේ ට්‍රාන්ස්පෝර්ට්. හමාගෙන යන ගතිය. හමාගෙන යන්නේ යා නිකම්ම නෙවෙයි දරාගෙන. හමාගෙන යන්නේ දරාගෙන. දැන් මෙයාට නිකන් යන්න බෑ. පඨවි මේ දැන් මේ හතර දෙනා ඉන්නවා. පඨවි ආපෝ තේජෝ වායු. දැන් මෙයාගේ තමයි කාර්යභාරය තියෙන්නේ. මේ තුන් දෙනාම ඉන්නේ හතර දෙනාම ඉන්නේ එකට. මේ වායුවට තියෙනවා දැන් හමාගෙන යනවා. එහෙම. මෙයා හමාගෙන යනකොට මේ වායුව උඩ නැගලා ඉන්නවා මොකද්ද? පඨවි ආපෝ තේජෝ තුන් දෙනා මේක ඉන්නවා. මේ වායුව ඇතුලේ. පඨවි ආපෝ තේජෝ තුන් දෙනාව කරබින්නාගෙන ඒ තුන් දෙනාව දක්කගෙන යන වැඩේ තමයි වායුව කරන්නේ. ඒක නිසා තමයි අපිට හුළඟ එනකොට සීසල දැනෙනවා. දැනෙනවනේ.
ඒ කවුරුද ඒ සීතල ගිනාත්? වායෝ ගිනාත්. එතකොට අපිට වායෝ දැනෙන්නේ අඩුවට දැනවනේ. අර වායුව තමයි ආනිසක තමයි දරාගෙන ඉන්න ගතිය. දරාගෙන ඉන්න ගතිය, පුම්බාගෙන ඉන්න ගතිය අපිට දැනෙනවා. දැන් ඔය අපේ ශරීරයේ කොහේ හරි තැනක නිකන් පිම්බෙන ගතියක්, තෙරපෙන ගතියක් තියෙනවා නම් පඨවි ගතියත් එක්ක එතන තියෙනවා මොකද්ද? දරාගෙන ඉන්න වායෝ ලක්ෂණේ තියෙනවා. සියුම්වට දැනෙනවා. ඒක සංගතතර මේ අනිත් එකක් එක තමයි හැම වෙලෙම හැම වෙලෙම හතර දෙන එකට තමයි. ස්ටේජ් එකෙන් තමයි ටයිප්‍රයිට් කරලා අංගන් පුරවන්නේ. ඔව්. වායකයෙන් දැනෙනවා. වායක හරිම සියුම්. හැබැයි දැනෙනවා. දැනනවා චලනය වෙන ගතිය. මෙහෙම හෙලවෙන ගතිය. අපිට දැනෙනවනේ හෙලවෙන ගතිය. ඒ හෙලවෙනවා කියලා කියන්නේ වායය. චලන ගතිය. වාතය කියන්නේ බඩේ වාතය. තෙරපෙන ගතියක් තියෙනවා. බඩේ වාතය වුණාට තෙරපෙන ගතියක් තියෙනවා. ඒ තෙරපෙනවා කියලා කියන්නේ ඒ වායුවේ තිබෙන ක්‍රියාකාරී ස්වභාවය. ඒකේ පඨවි ගතිය වැඩි කරලා දක්වනවා. ওই දෙක තමයි තියෙන්නේ. ජලයේ තියෙන තේරුම් වායුනේ ඔක්සිජන් වාතය ඇතුලේ නේද ගහලා කොරනකොට ඒ එනර්ජි එක ගන්න හරියට නැවතින එක ඒකේ මහත්ය මේ විද්‍යානුකූලව වායුව විස්තර කරන එකයි ධර්මානුකූලව වායු මූල ලක්ෂණ විස්තර කරන එකයි පොඩි වෙනසක් තියෙනවා. දැන් අපිට සයන්ස් ගන්න විද්‍යාව ගන්නකොට ওই විදිහට තමයි කියලා දෙන්නේ. ඔක්සිජන් H2O නේ ගන්නන්නේ. ඒ දැන් මෙහෙම දිනා H2O වල ජලයනේ. ජලය. H2O ජලය. ඒ ඇවිල්ලා පරමාණුවක්නේ. පරමාණුනේ කියන්නේ පරමාණු විස්තරේ. ඇටම් එකක්. පරමාණුනේ. පරමාණුවක ඇටම් එකක් විස්තර කරන හැටි තමයි තියෙන්නේ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඔක තමයි හැප්පෙන තැන. මේ හැප්පෙන තැන මෙහෙම තියෙනවා. අපිට වායු මේ මොකද්ද ජලය කියන්නේ මේ විදිහට. ඕන එකක් තියෙනවා H නේද? ඔහොම නේද? ඔව්. ඔන්න ඔහොම තමයි අපිට ජලය ගැද්ද බලන්න මේක පරමාණුවක් කියලා ගත්තොත් මේකේ ෂේප් එකක් තියෙනව නේද? මේකේ ෂේප් එකක් තියෙනවනේ. එතකොට මේ ෂේප් එක පේනව නේද? මොකක් හරි අපි හිතමු ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකකින් බැලුවන් පස්සේ ඒක පේනවනේ. ඒ අණුවක් පරමාණුවක් මොකක් හරි හැඩයක් පේනවනේ. නේද? ඒ හැඩයක් පේනවා නම් ඒකේ මේකේ ඉලෙක්ට්‍රොනික මයික්‍රොස්කෝප් එකකින් බලනකොට උනත් ඒකේ ෂේප් එකක් හැඩයක් දක්වනවා නම් ඒ පේන්නෙත් අපිට ඒකේ ඇත්තේ සිවුම්ම තිබෙන්නා වූ වර්ණ රූපයේ මිසක වෙන මොකක්වත් නෙවෙයි. අන්තිම මේ කියන්නේ පරමාණු ස්වභාවයෙන් තිබෙන්නා වූ වර්ණ රූපයක් විතරයි පේන්නේ. ඒ ඩිංගේ තිබෙන්නා වූ ටික තමයි අර ඉලෙක්ට්‍රොනික මයික්‍රොස්කෝප් එකකින් අපිට අල්ලලා දෙන්නේ. එතකොට මේ පඨවි මේ මොකද්ද හැප්පෙන තැන තමයි පඨවි වලට ෂේප් එකක් නැහැ. මේකට ෂේප් එකක් තියෙනවා. හැඩක් තියෙනවා. පඨවි එකට හැඩක් නැහැ. වායෝ එකට ධර්මයේ හැටියට හැඩක් නැහැ. හැබැයි මේකට හැඩක් තියෙනවා. ආපෝ එකට ආපෝ වලට ධර්ම විග්‍රහයේ හැටියට ෂේප් එකක් නැහැ. ඒක
එනර්ජි බල විශේෂයක් විතරයි මයිනූට් ලෙවල් එකෙන් බේසික් ෆන්ඩමෙන්ටල් තවත් කියනවා නම් එලිමෙන්ටරි ලෙවල් එකෙන් මොනවාද තව ටිකක් කියන්න බෑ. එහෙම බේසික් ලෙවල් එකෙන් තිබෙනා වූ ගතියක් තමයි ඔය වායුව කියලා කියන්නේ. මෙහෙම එනකොට ෂේප් වෙනවනේ. එතකොට ඒකේ අස්සෙනේ අරවා තියෙන්නේ. අපිට ඇටම් එකක් එතකොට පරමාණුවක් ලිහලා ගන්න පුළුවන්. ඒකේ තව අංග උපාංග තියෙනවනේ. මොනවද තව පරමාණුක තියෙන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන්ස් තියෙනවා. නියුට්‍රෝන් තියෙනවා. ප්‍රෝටෝන තියෙනවා. තියෙනවනේ. එතකොට ඉලෙක්ට්‍රෝන අරහෙන් මේ රවුම් ගහ ඉන්නේ. නේද? එතකොට මැද තියෙන්නේ මොකද්ද? ප්‍රෝටෝන. නෑ නියුට්‍රෝන ඇවිල්ලා කඳ ප්‍රෝටෝන අන්නර. ඉතින් එහෙම තියෙනවනේ. එතකොට ඒ ටිකත් බලා ගන්න පුළුවන් නම් ඒකෙත් තියෙනවනේ ෂේප් එකක් ඔය ඇඳලා පෙන්නන්නේ. ඊටත් වඩා මයිනූට් ගිහිල්ලා ඉතුරු වෙන එකක් තමයි අර එනර්ජි කියලා කියන්නේ. ඒක නිසා මේක ධර්මාවබෝධයට යනකොට මේ මෙන්න මෙහෙම වැඩක් තියෙනවා. මේවා තේරෙනවද? මාව එපා වෙනවද? මම වචන දෙකක් ගන්නම්. මෙන්න මෙහෙම එකක් තියෙනවා. මෙන්න මෙහෙම වචන දෙකක් තියෙනවා. සසම්භාර සහ ලක්ෂණ කියලා. සසම්භාර කියන්නේ අපි පොඩි දේවල් ගොඩ අරගෙන ඒක ෂේප් කරලා ගන්න අරගෙන කතා කරනවා සසම්භාර කියලා. පිට්ටු හදනවා වගේ. පිට්ටු කෑලිද කන්නේ ගුලිද කන්නේ පිට්ටු කුඩුද? පිට්ටු කුඩුද කන්නේ? එහෙමද කියන්නේ? නෑ ඒක අඩුතරමින් ධර්මයේ තේරුම් නැත්නම් පිට්ටු හරි කන හරි ඉගෙන ගන්න පුළුවන් නේ. පිට්ටු කෑලි නේද? එතකොට පිට්ටු කෑලි හදන්න ඇත්තටම පිට්ටු කෑලි හදන්නේ මොකෙන්ද? නෑ පිට්ටු ඒ ෂේප් එක ගන්න පිට්ටු බම්බේ. ඉස්සෙල්ලා පොඩි කැට වලින්නේ ගන්නෙ නේද? එතකොට කැට වලින් අරගෙන ලොකු කරලා පිට්ටු ගෑලා කියලා ගන්න. ඒ වගේ මේ ලෝකයේ තිබෙනා වූ පුංචි පොඩි මයිනූට් ඇටම් සයිස් එකේ ඒවා ගොඩාක් එකතු කරලා ලොකු ලොට් එකක් අරගෙන අපි ඒක බහුවචනෙන් කතා කරන්නේ නැතුව ඒක වචනෙන් කතා කරනවා. අපි පොඩි ගල් කෑලි ඒවා ගොඩාක් එකතු වෙලා එකට මෙටි ගහලා පොඩි ගහලා ගුලි ගහලා ගල් විලා තියෙනවා නම් අපි ඒ කියන්නේ මොකද්ද? මේ ගල් මිලියනයක් කියලා කියන්නේ නැහැ. ගල් ට්‍රිලියනයක් කියලා කියන්නේ මොකද කියන්නේ? කල. පර්වතයක්, කන්දක්. එහෙමද කියන්නේ? ආන්න ඒ වගේ ලොකුට අරගෙන කතා කරනවට කියන මොකද්ද? සසම්භාරය කියලා. ගලක් කියලා කියන්නේ මොකද්ද? සසම්භාර පටවි. වැඩිපුර ඒවා තියෙන්නේ. ගඟක් කියලා කියන්නේ සසම්භාර ආපු. ඔව්. ගඟ ගලාගෙන යනවා. ඊළඟට ගහක් කියලා කියන්නේ සසම්භාර පඨවි. ගිනි ගොඩක් කියලා කියන්නේ සසම්භාර තේජෝ. දැන් ගිනි ගොඩක් මම ෆොටෝ ගහගත්තා කියලා කියනවා. එතකොට ගිනි ගොඩ ෆොටෝ ගහගත්තා කියලා කියන්නේ සසම්භාර තේජෝ. එතකොට ගියක් කියලා කියන්නේ සසම්භාර පඨවි. ඊළඟට මහ මුහුද කියන්නේ සසම්භාර ආපෝ. එතකොට තව සාමනර තේජෝ දැන් හුලඟ සුලිසුලම් කියලා කියන මොකද්ද? සසම්භාර වායු. දැන් මේ ලක්ෂණ වායු කියලා එකක් තියෙනවා. ලක්ෂණ පඨවි, ලක්ෂණ තේජෝ, ලක්ෂණ ආපෝ, ලක්ෂණ වායු. භාවනා කරන්න ගියාන් පස්සේ අපි ලෝකයට ගනුදෙනු කරනකොට මොකෙන්ද යන්නේ? සසම්භාරය වගේ යන්නේ වාහනය.
ගියක් හැදුවා. වාහනයක් ගත්තා. ෂර්ට් එකක් ගත්තා. ඒවා මොනවද? සසම්භාර වස්තුකයෝ. සසම්භාර ලොකු පොඩි ඒවා ලොකුවට දාලා ලොකු ඒවා කතා කරනවා. හැබැයි භාවනා කරන්න ගියාන් පස්සේ ඉස්සෙල්ලා අපි පටන් ගන්නවා මෙන්න මේ පොඩි කෑලි වලින්. පටන් ගන්න බහින්නේ කොතෙන්ද? රිංග ගන්න ඕනේ මෙන්න මේ හරියට. ඒකට කියනවා මොකද්ද? ලක්ෂණ පටවි කියලා එකක් තියෙනවා. බේසික් යනකොට ඇටම් එකටත් පසුව කිඳා බහගෙන ගිහිල්ලා බලනකොට තියෙනවා මොකද්ද? ಗುಣ විශේෂයක්, ලක්ෂණ විශේෂයක්, ධර්ම විශේෂයක්. ඒතන තමයි තියෙන්නේ මොකද්ද? ලක්ෂණ පටවි, ලක්ෂණ තේජ. ඒකට ෂේප් එකක් නෑ. ලක්ෂණයට ඒ කියන්නේ ලක්ෂණ පටවි වලට ලක්ෂණ තේජ වලට එහෙම ෂේප් එකක්, හැඩයක්, කලර් එකක්, වර්ණයක් ඒක එක්තරා විදිහක ගුණ ස්වභාවයකින් බේසික් කන්ඩිෂන් එකකින් තියෙනවා. ඔය තමයි ධර්මයේ අල්ලන තැන. කොච්චර යන්න තියෙනවද? මේ ටික තේරුණාද? මේකට මම කාටද මේ උත්තරේ දුන්නේ? හරි. ඉතින් කාටද කාගේ ප්‍රශ්නෙකට? හරි. මේ වචන කීපයක් කියලා දෙනවා. ලොකු ගොඩාක් සූත්‍රයක තමයි දේශනාව තියෙන්නේ. මම වචන කීපයක් දේශනා කියලා දෙනවා. ඒ වචන කීපය හරිය පරිස්සමෙන් තේරුම් ගන්න හේතුව අපි බණහනකොට මහ වචන රැලි අහනවානේ. වචන ගොඩ අහනවා. ඒ ඇහුවන් පස්සේ අරකෙක් කියනවා මේ වචනේ, මේකෙක් කියනවා මේ වචනේම, මෙතනක් කියනවා මේ වචනේ. ඉතින් අපි වචන ටික අහලා දෙනවා. හැබැයි මේක මොකක් මේකෙන් කියලා දෙනවද කියලා එහෙම අපිට මේක තැනට ගලපලා වැඩ කරගන්න බැරි වෙනවා. ඔන්න ඕක තියෙනවා. ඒක නිසා මම මේ වෙලාවේ වචන දෙකක් කියලා දෙනවා. ඉස්සෙල්ලා කියලා දෙන්න මෙන්න මේක. හොඳට තේරුම් ගන්න. මොකද්ද? භූතා කියලා කියනවා. භූතා කියන්නේ මොකක්ද? අහලා තියෙන කියන බලන්න භූතා කොහෙද අහලා තියෙන්නේ මේ වචනේ? කර්මයේ දූතය. තව සතර මහා භූත. ඔව්. භූතා යානීද භූතානි සමාගතානි උම්මානි වායානි වන් තලිකේ සබ්බේව භූතා සුමනා භවන්තු සියලු භූතයෝ සතුරු සිත් ඇත්තෝ වෙත්තා. සුමනා කියලා කියන්නේ සතුරු සිත්නේ. මන හොඳ වෙච්ච අය කට්ටිය සුමන. එතකොට භූතා කියලා කියන්නේ මොකද්ද? සත්වයෝ. ඒකට කියනවා උපන්නා වූ සත්වයන්ට, ඉපදිලා දැනට ඉන්න සත්වයන්ට කියන වචනය මොකද්ද? භූතා කියලා. ඒක නිසා මේ ඔක්කොම කවුද? භූත. මේ ඔක්කොම භූතය. හරි. ඒ කියන්නේ දෙවියෝ කියන්නේ භූතය. ඒ කියන්නේ ඉපදිලා ඉවරයි. එතකොට ඉපදිලා සම්පූර්ණ වෙච්ච අයට එහෙම කියනවා නම් ඉපදෙන අයටත් කියන්න එපායි. ඒ අයට කියනවා මෙන්න මේ විදිහට වචනයක් තියෙනවා. සම්භවේසි කියලා කියනවා. භූතාවා සම්භවේසීවා. මේගොල්ලෝ කියන්නේ තාම ඉපදීම ඉවර වෙලා නැහැ. ඒ කියන්නේ සම්පූර්ණ මේක කොහොම තේරුම් ගන්නද? බිත්තරවල ඉන්නවනේ කුකුල් පැටවු එහෙම. එතකොට කිඹුළු පැටවු බිත්තර දානව නේද? කිඹුල් පැටවු, සර්පයෝ, කුකුල් පැටවු,
මේ ඒ වගේ bitter වෙල ඉන්නා වූ අයට කියන මොකද්ද? සත්ව තාම ඉපදිලා නැහැ. එළියට ඇවිල්ලා නැහැ. ඒ අයට කියන මොකද්ද? සම්භවීසී සත්වයෝ කියලා. ඉතින් ඒගොල්ලන්ටත් මෛත්‍රියක් ඕනනේ ඒකියස්සෙවත් ඉන්න. නේද? ඒක නිසා ඒ bitter වල තාම ඉපදිලා නැති bitterin එළියට ආපු නැති ඒ සත්වයන්ට කියන භූතාවා කියලා කියන්නේ භූතා කියලා කියන්නේ නෑ. එතන භාවිතා කරන්නේ මොකද්ද? සම්භවීසී සත්‍ය. ඉපදෙමින් දැන් ඉපදෙන්න ඉන්න සත්වයෝ. අනිත් එක තමයි ගර්භණී මව්තුමීන්ලාගේ බඩේ ඉන්නවා. ඉපදෙන්න බලාගෙන. හැබැයි හැම වෙලාවෙම එයා වෙන එකකට තමයි ඩිපෙන්ඩ් වෙලා ඉන්නේ. තනියෙන් කාන්න බෑ. තනියෙන් වතුර ටිකක් බොන්න බෑ. තනියෙන් යාගන්න කියාගන්න බෑ. හැම වෙලාවෙම තවත් එක්කෙනෙකුගේ ශරීරයට බද්ධ වෙලා ඉන්නේ. තාම ඉපදිලා නැහැ. එයාට කියන මොකද්ද? සම්භවීසී කියලා. එනිසා මේ පොඩි දරුවන්ටත් ඉතින් මෛත්‍රී ටිකක් එපා නේද? එතකොට ඒගොල්ලන්ට තමයි මෛත්‍රිය වඩනවා. දැන් මෙහෙම බලන්න. යානීද භූතාන සමාගතානි බුම්මානි වායානි අන්තලික්කේ සබ්බේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ඡ සුනන්තු භාසිතං කියලා කියනවා. සබ්බේව භූතා සුමනා භවන්තු කියලා කියනවා. සියලුම සබ්බේව භූතා සියලුම ඉපදීම ඉවර කරපු සත්වයෝ සුවපත් වේවා කියලා කියනවා. සම්භවීසී කියලා කිව්වේ නැති ඇයි? අමතක වෙලාවක්ද? සම්භවීසී කියලා කිව්වේ එතෙන්ට විස්තර ඇවිල්ලා නැහැ. බණ අහන්න. තේරුණාද? විස්තර ඇවිල්ලත් නැහැ. ඉපදින්න ඉන්න අය ඇවිල්ලා නැහැ. ඒගොල්ලන්ට බණ තේරෙන්නේ නැහැ. ඇහෙන්නෙත් නැහැ. තේරෙන්නෙත් නැහැ. ඉතින් මව් කුසක ඉන්න මේ මව් කුසක ඉන්න ගර්භිණී මාතාව ඇවිල්ලා හිටියා නම් එහෙම මව් කුසේ ඉන්න එක්කෙනාට බණ තේරෙන්නේ කොහෙද? ඒ ඉන්නේ මේ භූතයන්ටත් තේරෙන්නේ. නේද? ඒක නිසා තමයි එතන එහෙම කතා කරලා නැත්තේ. ඒක නිසා මෙන්න මේ වචන දෙක තේරුම් ගන්න. මේක හරියට වැදගත් වෙනවා. භූතා කියලා කියන්නේ ඉපදෙලා ඉන්න සත්වයෝ, සම්භවීසී කියලා කියන්නේ ඉපදීමට සම්පූර්ණ වෙන්න ඉන්න සත්වයෝ කියන එකයි. භූතා සම්භවීසී ඊළඟට තියෙනවා මේක තව එකක් කියලා දෙන්න ඕනේ. මේකත් මම කියලා දෙන්නම්. මේක හැදෙන්නේ මෙහෙමයි. ඒසනා කියලා කියන්නේ මොකද්ද? ඒසනා කියන්නේ හොයනවා කියන එක. ඒසනා කියන්නේ හොයනවා. ඉපදීමක් හොයන සත්‍යයන් කියනවා ඒසනා කියලා. දැන් අර ඉපදීමක් හොයාගෙන ඉපදීමක් බලාගෙන තමයි දැන් එයා ඉන්නේ. ඒක නිසා තමයි මේක කියන්නේ උපසර්ගයක් භව ඒසනා කියලා කියන්නේ භවය හොයන උප්පත්තියක් හොයන කෙනාට කියනවා භව ඒසී භවේසනා. ඔය විදිහට තමයි හැදෙලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා තව එකක් තියෙනවා මෙහෙම. සම්භවීති කියලා කියනවා අපිට තව අර්ථයකින් කියනවා දැන් අපි ඔක්කොම උප්පත්ති හොයාගෙන යන සීක පුජ්‍යලයන්ඩයි පෘතජ්ජනයන්ටයි කියනවා සම්භවේශ සත්‍යය කියලා. හේතුව අපි ඊට පස්සේ මනුස්ස ලෝකයේද දිව්‍ය ලෝකයේද තවතිසාවේද
චාතුරු මහරජිකයේද බෝධිසත්වයන් වහන්සේ ඉන්නින්ද තුසිතේද නැත්නම් ඊට ඉහළින් තියෙන පරිනිම්මිත වසවාති නිම්මාන රතියේද නැත්නම් බ්‍රහ්ම ලෝකයේද නැත්නම් කුරුණෑගලද අනුරාධපුරයේද විලින්චන්ද ඒ වගේ හොයනවන භවය. ඒක නිසා භව හොයන උත්පත්ති හොයන හින්දා කියනවා පෘථග්ජනෝ හොයනවනේ. පෘථග්ජනෝ බලාපොරොත්තු වෙනවා ඒගොල්ලන්ට කියනවා ඒ අර්ථයෙන් සම්භාවේශී කියලා. හැබැයි ඒක ඇවිල්ලා ටිකක් ලুকুවට කියන එකක්. හැබැයි සම්භාවේශී කියලා කියන උපදින්න ඉන්න සත්වය කියන එකයි. හැබැයි මේ සම්භාවේශී කට්ටිය නොවන්නේ කවුද? රහතන් වහන්සේලා. ඒ කියන්නේ භවයක් පතන්නේ හොයන්නේ නැහැ. මේ දෙක තේරුණාද මේ බුතා සම්භාවයේ ඕක ඉස්සරහදී එනවා මේ ප්‍රයෝජනයකට එනවා වැඩසටහන දෙක ඊළඟ වචනේ තමයි මේක ආහාර කියලා කියන්නේ අපි කතා කරන ආහාර කියන්නේ මොකද? කෑම කියලා කියනවා. ආහාර කියන කෑම කියලා කියනවා. එකක් නේද? තව මොකද? කෑමනේ නේද? එච්චරයි තියෙන්නේ. එක වචනයකට තියෙන්නේ. නෑ ඒව නෙමෙයි. කෑම මේක මම තේරුම් ඇහුවේ මේක. ඔව් කෑමනේ. මේ විදිහට මේක දැනගෙන නිවන් දකින්න බෑ. ආහාර කියලා කියන්නේ කෑම කියලා ඕකෙන් ඔය ඩිංගේ නිවන් දකින්න බෑ. එහෙනම් මොකද ඉස්සරහට තියෙන්නේ? අපි මේකේ තියෙන ගැඹුරු අර්ථය තේරුම් ගන්න. ඕක තමයි තියෙන්නේ අපි අර ධර්මයට පාවිච්චි කරලා තිබෙනා වූ වචන ගැඹුරු ධර්මයට පාවිච්චි කරලා තිබෙනා වූ වචන සාමාන්‍ය එදිනදා උඩින් අපේ සාමාන්‍ය ලෝක ව්‍යවහාරයට ඇදලා ගත්තාම ඒවට පාවිච්චි කරාම අපේ හිත වැඩියෙන් වැඩ කරන්නේ ඒ ලෞකික සාමාන්‍ය ව්‍යවහාරික දේවල් වල. හරියට ඥාන කතා වගේ. ඥාන කතා මේ තියෙන ඥාන කතා නැද්ද? හදනකට තියෙනවනේ. දැන් මේ ඥාන කතා කනවා, කිඹුල්ලු කනවා. එහෙම කිඹුල්ලු කනවා. ඥාන කතා නේද? ඥාන කතා තියෙනවනේ. ඥාන කතා මොන රායිද? පැන් රායි. කිඹුල්ලුත් පැන් රායි. කිඹුල්ලුත් පැන් රායි. අත වශයෙන්ම කිඹුල්ලු කුණු රා වෙන්න ඕනේ. නමුත් කිඹුල්ලු පැන් රායි. මෙහි දින අය. දැන් බලන්න ඒ කියන ඒ වචනේ අරන් තියෙන විදිහ නේද? ඒ කියන්නේ ෂේප් එකක් අල්ලගෙන ඥාන කතා කවුරුද මම දන්නේ දැන් අපි ඥාන කතා කියලා කියන්නේ පටිසම්භිදා මාර්ගයේ තිබෙන එකම චැප්ටර් එකක් ඥානය පිළිබඳ විස්තර කරනවා. ඒකට කියනවා දස කතා විස්තර කරන තැනක් තියෙනවා. පටිසම්භිදා කතා, ආනාපාන සති කතා ඔය විස්තර කරන තැනක් තියෙනවා. ඒකේ එකක් තියෙනවා ඥානය පිළිබඳ විස්තර. ඒක කියන ඥාන කතා කියලා. ඉතින් අපි ඒ වගේ සාමාන්‍ය ව්‍යවහාරයට දැම්මන් පස්සේ ඔක තේරුම් ගන්න අපිට බැරි වෙනවා. ඒක නිසා මේ ආහාර කියන වචනේ අපි තේරුම් ගන්නේ මෙන්න මෙහෙම. ආහාර කියන වචනය ඇවිල්ලා ප්‍රතිඵලයක් ගෙන දෙන්නා වූ යමක් වේද එය ආහාරයයි. ප්‍රතිඵලයක් ඵලයක් ඇති කරන දේ ආහාරය. ඵලයක් ඇති කරන දේ ආහාරයයි. අනිත් එක
ඵලය උපදවන යමක් වේද එය ආහාරයයි. මේක තේරෙනවද? මේ තමයි ආහාර. දැනුම ආහාර. නෑ, එච්චර යන්න එපා. මේකට අදහස් ගන්න එපා. තියෙනේ ඔක්කොම ෆ්‍රීස් කරලා තියාගන්න. කොහොමද තියාගන්නේ? ෆ්‍රීස් කරලා. ඇයි? ඒකට කල් තියාගන්න පුළුවන්. ආහාර කියන එක අනිත් එක තමයි මේ යම් කිසි දෙයකට උදව් වෙනවා, උපකාර වෙනවා. ඒකට කියනවා ආහාර කියලා. හැබැයි මේකට ළඟින් යන ඵලයක් උපදවන්න උපකාර වෙන දෙයක්. ඵලයක් ඇති කරන්නා වූ දෙයක්. ඒකට කියනවා ආහාර කියලා. ඵලය ගෙන දෙන දේ, ඵලය ඇති කරන දේ ආනෙකට කියනවා ආහාරය කියලා. එතකොට මේකට තියෙන තව වචනයක් තියෙනවා මෙන්න මෙහෙම. පච්චය කියලා. පච්චය කියලා කියන්නේ උපකාර වෙනවා කියන එක. ආහාර ඵලය උපදවන්න උපකාර වෙනවා, ප්‍රත්‍ය ඵලය උපදවන්න උපකාර වෙනවා. බලන්න තේරෙනවනේ නිකන් මේක වචන දෙකක් වුණාට නිකන් මේක එක සමානයි කියන්නේ. තේරෙන්නේ නැද්ද? ඒක එක සමානයි. මේකේ විශේෂයෙන්ම යම්කිසි දෙයක් උපදවන්න විශේෂයෙන්ම ප්‍රත්‍ය වෙනවා නම්, විශේෂයෙන් උපකාර වෙනවා නම්, විශේෂම ශක්තියක් වෙනවා නම් ඒකට කියනවා මොකද්ද? ආහාර කියලා. සාමාන්‍යයෙන් එකට කියනවා ප්‍රත්‍ය කියලා. මේක තේරුණා? මේ ආහාර කියන જાති සාමාන්‍ය ලෝකීය ආහාර කොච්චර වර්ග තියෙනවද? සාමාන්‍ය ලෝකීය ආහාර කොච්චර වර්ග තියෙනවද? සාමාන්‍ය ලෝකයේ ආහාර කොච්චර හොඳ ප්‍රශ්නේ හොඳට තේරුම් ගන්න. සාමාන්‍ය ලෝකයේ කොච්චර ආහාර තියෙනවද? එකයි කියන දෙකයි කොහොමද? ගොඩක් જાති තියෙනවා. ෆුඩ් කියනවා. ගොඩාක් වෙරයිටි එකක් තියෙනවා. කියන්නේ කෑම වශයෙන් බීම වශයෙන් කෑම ආහාර වර්ග වශයෙන් ගත්තම මහා ගොඩාක් තියෙනවානේ. වර්ග වශයෙන් ගත්තන් පස්සේ ගොඩාක් තියෙනවා. පරිභෝග කිරීම වශයෙන් ගත්තන් පස්සේ දෙකයි. ඒ කියන්නේ කෑම වශයෙන් හරි බීම වශයෙන් හරි දෙකයි. ඒ පරිභෝග කිරීමේ විදිහ වශයෙන් තමයි දෙකක් වෙන්නේ. නැත්තම් බැලුවම පස්සේ ආහාර වර්ග මහා ගොඩාක් තියෙනවා. මොකද? ඒ වෙන එක. ඒක ඇවිල්ලා මෙන්ටල් යන එකක් නේ. මේ හොඳට මේ වචනේ තේරුම් ගන්න ආහාර කියලා කියන්නේ ලෝක ධර්මයට ඇවිල්ලා ආහාර කතා කරනකොට සම්මුති ලෝකයේ කතා කරන ආහාර වර්ග තමයි සම්මුති ලෝකේ. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන සම්මුති වචන තිබෙනවා, සම්මුති භාෂාව තියෙනවා, සම්මුතියේ කතා කරපු දේවල් තියෙනවා. දැන් තියෙනවා පටිසංකා යෝනිසෝ පින්දපාතං පටිසේවාමි. පටිසංකා යෝනිසෝ ආහාරං ආහාරාමි. නුවණින් මෙනෙහි කළා මම මේ ආහාරය පරිභෝග කරනවා. ඊට පස්සේ ආහාර හොයාගෙන යනවා. ඒව ඇවිල්ලා ලෝක සම්මුතිය විනය පිටකයේ තිබෙනවා, සූත්‍ර පිටකයේ දෙකේම ඔය ව්‍යවහාරික භාෂාව, සමාජ භාෂාව තියෙනවා. එතනදී කෑම කියලා කතා කරන්නේ, ආහාර කියලා කතා කරන්නේ වෙන මොකක් නෙවෙයි අපි මේ එදිනදා කතා කරන්නා වූ
බත් මාළු පිට්ටු ඉන්දියාප්ප පාන් මොනවාද මාත්‍ය ඥාන කතා අරවා මේ ඔක්කොම එකේ දාන. හැබැයි මේ ධර්මයට ආවම ඒ ආහාර කියන එක කතා කරනකොට ඒකත් එක පැත්තකින් උදව් කරගෙන මේ ආහාර කියන වචනය පාවිච්චි කරනවා ගැඹුරු අර්ථයක් සඳහා. විශේෂ කරුණු කීපයක් සඳහා. අන්න ඒක තමයි පරමාර්ථ ධර්ම එහෙම නැත්නම් නිර්වාණ අවබෝධයට හේතු වෙන්නා ධර්ම කතනේදී ආහාර බවටපත් වෙන්නේ. අරකට තියෙනව නැත්te නෑ. ඒක නිසා ආහාර වර්ග අපි කියනවා මේ තියෙනවා 4ක් තියෙනවා. දැන් ආහාර කෑම වර්ග කීයක් තියෙනවද මෙතන? 4ක් තියෙනවා. මෙන්න මේකේ ආහාර වර්ග 3ක් මනසට සම්බන්ධයි. ආහාර වර්ග 1ක් ඇඟට සම්බන්ධයි. මේ ආහාර 4න් කබලීකාර ආහාරය කියලා කියන්නේ ඒක විස්තර වෙන්නේ කොහොමද? කැබලි කරලා පොඩි කරලා කෑලි වලට කඩලා එහෙම කැබලි කරලා හපලා කන ඒවට කියනවා මොකද්ද? කබලීකාර ආහාරය. ඇත්තටම මේ කබලීකාර ආහාරයෙන් මෙන්න මෙහෙම වචන දෙකක් තිබෙනවා. ඒක අමාරුයිද? තොරනේ. මෙහෙම තියෙනවා. ඒ කියන්නේ මේ ආහාර ප්‍රයෝජනවත් වෙනවා සත්වයන්ගේ ජීවිතේ හිටින්න. සත්ව ජීවිතේ හිටින්න, පවතින්න සහ අනුග්‍රහය. ඒක අල්ලගෙන ඉන්න අනුග්‍රහය. හැටියට මේක උපකාර වෙනවා. එක තැනක තියෙන දැන් මෙහෙම හිතලා බලන්න. අපි කෑම ගන්නවානේ. කෑම ගන්නකොට ආහාර ගන්නකොට මේ අපි ඉපදිච්ච අයනේ කෑම ගන්නෙ. එතකොට අපි මේ ඉපදිච්ච අය කෑම ගන්නකොට මොකටද අපි කෑම ගන්නෙ? ඒකේ අර්ථය මොකද? අර්ථය ඇවිල්ලා මේ දැන් ඉපදිලා තිබෙන හටගෙන තිබෙනා වූ මේ ජීවිතය මේක පවත්තන්නනේ. කියන්නේ වැටෙන්න නොදී පවත්තන්න තිතිය. බලන්න ඒක හිතවල තියාගන්න. අනුග්‍රහය කියලා කියන්නේ ඒකට අනුග්‍රහය. දැන් ගෙයක් කඩා වැටෙන්න යනවා නම් උපමාවකුත් දීලා තියෙනවා. ගෙයක් කඩා වැටෙන්න යනවා නම් ඒ කඩා වැටෙන්නේ හැදිච්ච ගෙයක්ද හදන්න යන ගෙයක්ද? හැදිච්ච ගෙයක් කඩිලා වැටෙන්න යන්නේ. එතකොට මේ හැදලා තියෙන ගේ කඩා වැටෙන්න යනකොට ඒකට ගහනවා මොකද්ද? මුක්කුවක් ගහනවා. ඒ මුක්කුව ගහවන් පස්සේ කණුවක් හරි ලීයක් හරි යකඩ කණක් හරි මොකක් හරි මුක්කුවක් ගහපු ගමන් ඒ ගේ වැටෙන්නේ. ඇයි? අනුග්‍රහයක් තියෙනවා. නේද? ඒකට උපස්තම්භනයක් තියෙනවා. ඒකට අනුග්‍රහයක් තියෙනවා.
ඒක නිසා මේ අපිට හම්බ වෙලා තිබෙනා මේ ජීවිතය මේක කඩා වැටෙන්න නොදී මේක වැටෙන්න නොදී ඒකට ගහන මුක්කුව තමයි ආහාර, කබලීකාර ආහාරය. හරිනේ? ඒක නිසා මේක එක තමයි හැදිච්ච ශරීරයට හැදිච්ච ජීවිතයට වැටෙන්න නොදී තියාගන්න මුක්කුවක් අහනවා. ඒක නිසා උපස්තම්භක ගුණය තමයි කබලීකාර ආහාරවල තියෙන්නේ. ඒක නිසා තමයි මේක දිගට යන්නේ. මේක පැහැදිලිද? තාම මොකක් හරි දිනනද අහන්නේ එහෙමද? තිතියා කියලා ඔය වචන දෙකේම ඇත්ත වශයෙන්ම එක සමාන අර්ථයක් තියෙන. තිතියා කියන හිතව ගන්නවා, සබා ගන්නවා, පවත්වා ගන්නවා. අනුග්‍රහය කියලා කියන්නේ උදව් කරන, උපකාර කරන. එතකොට දැන් ඔය මේ ඇඟ සම්බන්ධයෙන් මේකේ තියෙනවා කරුණු කාරණා ගොඩක්. ආහාර නැති වුණයින් පස්සේ ආහාරවල උපකාරය නැති වුණොත් එහෙම වෙන්නේ මොකද්ද? ඇස් කලාන්ත වෙනවා, පේන්නේ කතාව කටහඬ අඩු වෙනවා, නැගිට ගන්න බැරි වෙනවා, යා ගන්න බැරි වෙනවා. ඔහොම තියෙනවා නිකන් අඩාල වෙලා, අඩපණ වෙලා යන ගතියක් තියෙනවා. ඒ ඔක්කොම ටිකට ඒ ටික ඔක්කොම පුළුවන් කරනවා ආහාරවල. එතකොට ආහාර වල කබලීකාර ආහාරවල තිබෙනවා තව එකක් මේක නිකම් මං අතිරේකයක් හැටියට කියලා දෙන්නම් මේක. ආහාරවල තියෙනවා ඕජා ගුණයේ තිබෙන ආහාර සහ අග්නිදාහය කරන්නා වූ ආහාර. මේක හොඳට තේරුම් ගන්න. ඕජා ගුණය ඕජාව ඇති කරන ආහාර සහ නිකන් අග්නිදාහය නැති කරන්නා වූ ආහාර කියලා කොටසක් තියෙනවා. ඒ කියන්නේ මේ සත්තු ගන්න ආහාරවල තිබෙනවා එක එක ආහාරවල එක එක ශක්ති තියෙන. සමහර සත්තු ගලුත් ගිලිනවා. එහෙම ගල් ගිලිනවා, ලී හපල කනවා, කිරිමැටි කනවා. කිරිමැටි නම් ලේසියිනේ, ඒක දිරවල යන්නේ ඒක නර ගල් ගිලිනවා කිව්වන් පස්සේ. කිඹුල්ලෝ කුකුලොත් කනවා අර ගල් කැට. කුකුල් ගල් කැට කනවා. ගිලිනවා. ඊළඟට සමහර ඔය අලි එහෙම අර ලොකු අතු කඩලා හපලා කනවා. හරි හයියේ ලී කනවා. ඒ වගේ සත්තු ඉන්නවා ඔය අතු කන, ලී කන සත්වයෝ එහෙම ඉන්නවා. ඒ වගේ සමහර ආහාර තියෙනවා ඒ වගේ සත්තුන්ගේට බලපාන. මෙන්න මෙහෙම එකක් තියෙනවා. අපේ ආහාර ගත්තම අපේ තියෙනවනේ අග්නි කියලා. කියන්නේ අර එනවනේ ගින්න, බඩගින්න. ඔය බඩගින්න නැති කරගන්න ආහාර ගැනීමයි ශරීරයට ඕජාව වශයෙන් දාගන්න ආහාර ගැනීමයි කියලා අපි ඉතින් දෙකක් කරන්නේ නැහනේ. හැබැයි එහෙම දෙකක් තියෙනවා. සමහර වෙලාවට අපේ අර ગેස්ට්‍රයිටිස් කියලා කියනවා අපි ඒක. ඔකනේ කියන්නේ අග්නිදාහය කියලා කිව්වන් පස්සේ ඒක හරි කැතයි. නේද? බඩ දනවා හරි කොහොමද ඔක කියන්නේ? අග්නිදාහය. ඒක නිකන් මැරිලා ගියත් කැන්සර් එකකින් මැරෙනවා නම් හොඳයි, පිළිකාවක් නැතුව. අන්න ඒ වගේ නිකන් අර අපිට නිකන් කියාගන්න පුළුවන් වචනයක් අරගෙන අපි කියනෝනේ ગેස්ට්‍රික් කියලා කියන්නේ. ગેස්ට්‍රයිටිස් කියලා කියන එක කියවන් පස්සේ නිකන් බඩ දැමුවත් වචනේ හොඳයි. නැද්ද මන්තේ? ඒ වගේ ඒ බඩ දැවිල්ල නැති කරන ඒ පොඩි මාත්‍රයක් ආහාර තියෙනවා. හැබැයි ඒ තරම්ම ඇඟට නිකන් ගුණයක් කියලා දෙයක් නැහැ.
ගුණ ආහාර ඇවිල්ලා ඕජා සම්පන්නයි. ඕජාව කියලා කියන්නේ ඒ වගේ නියුට්‍රිෂන් ගතිය කියන්නේ උපස්තම්භනය කරන ගතිය හරි වැඩි. හරි වැඩි. ඒ වගේ දැන් කැඳ බිව්වන් පස්සේ කැඳ බිව්වම අපි ලුණු කැඳ එහෙම බොනවනේ. ඇත්තට ලුණු කැඳ වල තියෙන මොනවද? කාබෝහයිඩ්‍රේට් බත් ගතියනේ තියෙන්නේ. එතකොට ඒක පොඩි ටිකක් තියෙනවා නිකන් යන්තම් ඔය නියුට්‍රිෂන් ගතියක් තිබුණාට ලොකු එකක් නෑනේ. ඒකේ තියෙන්නේ මොකක්ද අර බඩගින්න ඒක ආපු අර කියන්නේ බඩගින්න ගතිය ටක් ගාලා නැති කරලා. හැබැයි කැඳ වීලම වැඩ කරන්න පුළුවන්. හැබැයි ඒක බොහොම ගුණයි. භාවනාවට හොඳයි. හැබැයි නියුට්‍රිෂන් ගතිය, ඕජා ගතිය, ආහාර බලවත් ගතිය තියෙන ආහාර තියෙනවා. ඒවා එහෙම ලොකුවට කැඳ කෝප්ප බොන්න වගේ බොන්න බෑ. ලොකු කැඳ කෝප්පයක් දැන් කැඳ එහෙම බොන්න පුළුවන්. කැඳ කෝප්ප පළවෙනි කෝප්පේ ගත්තා, දෙවෙනි කෝප්පේ ගත්තා, තුන්වෙනි කෝප්පේ ගත්තා, හතරවෙනි කෝප්පේ ගත්තා. එහෙම ගන්න පුළුවන්. ඇයි නෑ? නෑ දෙවෙනි කෝප්පේ ගන්නවා පළවෙනි කෝප්පේ ඉවරද? එහෙමයි. එහෙම තමයි කැඳ වුනේ. කැඳ ලොකු කෝප්පේ එක කෝප්පයක ගන්න ඕන නම් මොකද කරන්න ඕනේ? ලොකු කෝප්පයක් ගන්න. ඒකට එක කෝප්පයක්. ඒ කැඳ ගොඩාක් බිව්වට ඉස්ස හරි පහසුවෙන් ඒක තීරය වෙනවා. හැබැයි බලන්න චීස් බටර් එහෙම ගන්නවා. ඔය චීස් බටර් ඒකට ඔය තව තියෙන ඔය මේ චතු මధుර බලන්න කැඳ කෝප්ප වගේ බොන්න පුළුවන් කියන්නේ. කොච්චර චතු මధుර? පොඩි ටිකයි. ඒක නිසා ඒ සමහර ආහාරවල තියෙනවා ඕජාව වැඩි. සමහර ඒවාගේ තියෙන ගින්න නිවන ගතිය විතරයි. ඕජා ගතිය අඩුයි. ඉතින් මේ කබලීකාර ආහාරයෙන් කරන්නේ මොකද්ද? ඔය ශරීරය වැටෙන්න නොදී ඒක කඩා වැටෙන්න නොදී ඉස්සරහට පවත්වන ගතිය තමයි තියෙන්නේ. දැන් අපි මේ කබලීකාර ආහාර වලින් මුකු ගැහිමු. කොච්චර කරනවද? මුකු කීයක් ගන්නවද? මුකු 3ක් ගන්නවලු දවසකට. ඒ කියන්නේ මුකු 3ක් උදේට එක මුක්කුවක් ගහනවා, දවල්ට එක මුක්කුවක් ගහනවා, රැට එක මුක්කුවක් ගහනවා. හැබැයි කොයි වෙලාවටද ලොකු මුක්කුවක් ගන්න? දවල්ට රැටද? ඒ කෙනාගේ හැටි නේ. ඒක ඊළම්පසට දැන් කිට්ටුයි ආ. දැන් ඔය කතා කරේ ශාරීරික සම්බන්ධයෙන් ශරීරයේ මේ ශරීරයේ සම්බන්ධයෙන් සත්ව ශරීරයක සත්ව ශරීරයක ඒ රූප ටික වැටෙන්න නොදී ඒ ජීවිතේ වැටෙන්න නොදී පවත්වාගෙන යන්න කරන උදව්ව ආහාර කබලිකාර ආහාර ඊළඟට තව එකක් තිබෙනවා මේ අපි මේ ශරීරය ආධාර කරගෙන ඒ ශරීරයේ හැදිලා තිබෙනා වූ ඇස් වලින්, කන් වලින්, නාසයෙන්, දිවෙන් ශරීරය. මේ ඉන්ද්‍රියයන්ගෙන් සහ මනසෙන් අපි ඒකට ලැබෙනා වූ දේවල් ආධාර කරගෙන කරුණු තුනක් අපි විඳ යනවා. ඒ ශරීරයේ කෑම කාලා උපස්තම්භනය කරගෙන මුක්කුවක් අහගෙන ඉන්න එක තුල අපි වේදනා තුනක් විඳිනවා. මොකද්ද වේදනා තුන? සැප වේදනාවක් විඳිනවා, දුක් වේදනාවක් විඳිනවා, උපේක්ෂා වේදනාවක් විඳිනවා. මේ වේදනා තුන වරින් වර එනවා. හැබැයි මේ වේදනා තුන අපේ ජීවිතය ඇතුලේ එක ටර්න් එකකට එක්කෙනෙක් එනවා. එක ටර්න් එකකට එක්කෙනෙක් එනවා. උපේක්ෂාව ඇවිල්ලා නැති කියන ගමන් මේ සැප වේදනාව වෙනවා. ඊළඟට සැප වේදනාව කියවම දුක් වේදනාව වෙනවා. ඔය වගේ
එක ටර්න් එකකට එක වතාවකට එක්කිනා වෙමින් එනවා. හැබැයි මේ වේදනා තුනම එන්නේ ඒක එයාට ඒව ඇති වෙන්නේ සහ ඒ වේදනාව වල පවතින්නේ මොකක් නිසාද? ඒ වේදනාව පවතින්නේ තව එයා උපදින්න එයාට ඉන්න කෑමක් අවශ්‍යයි. ඒ කෑම ලැබුණොත් තමයි එයා ඉන්නේ. ඒ තමයි ස්පර්ශය ලබා දෙන්න ඕනේ. ස්පර්ශය. පස්සය නිසා තමයි පස්සය ආහාරය. ඒ පස්සය ආහාරය වුණාන් පස්සේ තමයි ඒකෙන් තමයි ස්පර්ශය නිසා තමයි අර වේදනා සැප වේදනාවක් හරි දුක් වේදනාවක් හරි උපේක්ෂාව හරි එන්නේ. හොඳයි මේකට උදාහරණයක් අපි ගමු. උදාහරණයක් ගත්තොත් එහෙම දැන් මේ ඕලාරික කාරණයක් ගමු. දැන් එකටම ඉඳලා එක විදිහටම ඉඳලා ගෙදර ඉඳලා ඊට පස්සේ එකම වැඩේ කරලා ඊට පස්සේ දැන් ඒ හොඳයි කියලා කරපු කියපු දේවල් කරපු වැඩ ඊට පස්සේ ඒක තුලම නිකන් නරකක් හැදෙනවා. ඒකට අපි පාවිච්චි කරනවා දුක් වේදනාව කියලා කියන්නේ නැතුව නිකන් එහෙම කියන්න හොඳ නෑනේ. ගෙදර ඉන්නකොට මට දැන් මේ එකම දේ කාලා එකම තැන ඉඳලා එකම දේවල් බලාගෙන ඉඳලා ඊට පස්සේ නිකන් මේක මහ දුකක් කියලා කිව්වන් පස්සේ එහෙම කියන්නේ නෑ මිනිස්සු. ඒව වුණත් අර මොඩිෆයි වචනයක් ගන්නවා. මොකක්ද කියන්නේ ඒකට? බෝරින් කියලා කියන්නේ. බෝරින්. එහෙම නේද? ඉතින් මේ අර බෝරින් කියලා කියනවා. බෝරින් කියලා කිව්වන් පස්සේ නිකන් ඒක ටිකක් කියන්න පුළුවන් නිකන් කෙනෙකුට ගිහිල්ලා. ඒකට තව මොන හරි ටිකක් දාලා මොකද්ද දාන්නේ ඊට පස්සේ? quite boring කියලා කියනවනේ. ඒකම ලක්නේ quite boring. අන්න ඒ වගේ. තව කොට වචන ලස්සන තියෙනවා. ඉතින් boring කියලා කියනවා. ඉතින් එහෙම boring ගතිය කියලා කියන්නේ මොකද්ද? ආවේ. දුක ආවේ. ඒක එතනදී නම් කරන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් සැප වේදනාවක් නැහැ. සැප වේදනාව නැත්තේ කෑම නැහැ. ඒක නිසා මොකද කරන්නේ? හැම හතර වටේම පේන්නේ අර බෝරින් ඒවා. මහත්ය මොනරින්ද? බෝරින්. නෝනා බෝරින්. දරුවෝ බෝරින්. බල්ලෝ බලන්නු බෝරින්. රස්සාව බෝරින්. ටෙලිෆෝන් එක බෝරින්. කම්පියුටරේ බෝරින්. දැන් ඔක්කොම තියෙන හැමතැනම බෝරයි කියලා තියෙනවා. උකට හැමතැනම ඉන්නේ මොකද්ද? බෝරින්. දැන් මේකින් අයින් වෙලා දැන් අපිට අවශ්‍යයි මේ බෝරින් නැති මොකක් හරි රින් එකක්. ඒකින්ද අපි යනවා යන් එහෙනම් තවුපෝ කියලා කියනවා. තවුපෝ යන් කියලා. තවුපෝ. එහෙම නැත්නම් රොටරුවා. අර උණු වතුර වලවල් ටික බලලා ඉරුඟු කෑල්ලක් කාලා නේද? එහෙම යන් කියලා දැන් තවුපෝ හරි රොටරුවා හරි යනවා. එහෙම නැත්නම් යනවා අර නිව්සීලන්ත අර මහ ගහ තියෙන කොහෙද උඩ? ඈ? අන්න හරි. තානේ මහුටනේ. එහෙට යන. ගිහිල්ලා ඒ ගහ බලලා එන. ඒ අතරතුරේ දැන් අපි දැන් මේ S2 අරගෙන යනවා. S2ම කෙලීම කුරිය කරන්න බෑනේ. ඒකින්ද කරන්නේ දැන් මේ ඔක්කොම කඳ සෙට් එකම ගෙනියන්න ඕන. ගෙනලා මේක දාගත්තා, සීට් එක දාගත්තා, මේක වාහනයක පටව ගත්තා. ඊට පස්සේ දැස් එකත් එක්ක එහෙම අරගෙන ගිහිල්ලා අර ගහ පෙන්නනවා, ටවුපෝ පෙන්නලා ඊට පස්සේ මොකද කරන්නේ? මොන කෑමද දෙන්නේ? පස්සාහාරය දෙන්නේ, ස්පර්ශය ලබා දෙනවා. පස්සේ මෙන්න කණ්ඩ. ඉතින් අර ගිහිල්ලා ටවුපෝ ගිහිල්ලා අර මූද වගේ තිබෙන අර ලේක් එක බැලුවන් පස්සේ කෑම ටිකක් ආවා. ගහනවා ෆොටෝ සතුටුයි. හරි සතුටුයි.
hi කියනවා, bye කියනවා, have a nice day කියනවා. ඉතින් අපිත් මේ we are from Sri Lanka කියනවා. අර ඔක්කොම කිය දැන් අර අමතක වෙලා තිබිච්ච ඉංග්‍රීසි කෑලි දැන් එන. මොකද්ද ඒක ආවේ? සතුට ආවේ. බලන්න ස්පර්ශේ ආහාර විච්ඡේද. ස්පර්ශේ නිසා දැන් අර සතුට ඇවිල්ලා තියෙනවා. සැප වේදනාව ඇවිල්ලා තියෙනවා. දැන් ඊළඟට සැප වේදනාව දැන් ඔය ටික බලාගෙන ලස්සන කැලේකට ගිහිල්ලා කැලේ ඊට පස්සේ තියෙන රෙස්ටෝරන්ට් එකට ගිහිල්ලා ඒ කෑම කාලා ඊට පස්සේ නිවිහනේ ඉල්ල ගිහිල්ලා පින්තූර ටිකක් ගහගෙන බලාගෙන උණු වතුර වලවල් ටික බලාගෙන ඊට පස්සේ අර තියෙනවනේ මරායේ ඒකට ගිහිල්ලා ඒකේ තියෙනවනේ මොකක්ද අර කල්චරල් ෂෝ එකක් තියෙනවා ඒකත් බලලා ඒගොල්ලන්ට කතා කරලා ඉතින් අර එහෙම ඕනේ දැන් මේක මේ දැන් අර බෝරින් එක ටිකක් අයින් කරලා ගිහලා දැන් සතුට හදාගත්තා. මොකෙන්ද ඒක කරේ? පස්හාහාර. ඉතින් දැන් එනවා. වාහනේ නැගලා එනකොට දැන් අර ටික අර ස්පර්ශයෙන් දීපු සතුට ස්පර්ශය හදලා දුන්නානේ. ස්පර්ශයෙන් දැන් වේදනාව හදලා දුන්නානේ. දැන් බලන්න සැප වේදනාවට ආහාරය නේද? ස්පර්ශය. දැන් අපි හදලා දුන්නානේ ස්පර්ශය. ඊට පස්සේ දැන් එනකොට අර ටිකේ ඉන්නේ නැහනේ. දැන් අර ටිකේ ඉන්නේ නැහැ. එනකොට දැන් ඔක්කොම ඒ පැත්තට පිටුපාලා මේ පැත්තට හැරිලා එනවා. එනකොට නිකම් එන්න බෑ. ඊට පස්සේ කියනවා නිකම් පාළුවේ. දැන් කාර් එක ඇතුලේ දැන් ආය අර බෝඩින් එක පොරන්න යන්නේ. එහෙනම් මොකද කියන්නේ? දාන්න කියනවා සින්දුවක් දාන්න කියනවා. කාගේ සින්දුවද හොඳ මහත්තයා? අසෝක මහත්තයා. මොහිදින් බේගේ සින්දුවක් දාන්න කියනවා. මහත්තයා මොකක්ද දාන්නේ? පැල් කවිය? පාරු කවිය? අන්න දැක්ක. තවත් බෝරින් එනවා. දැන් බලන්න ඇයි ඒ වාහනේ එනකොට ඇයි ඒ ගීතයක් දැම්මේ? මොකක්ද ඒකේ පරමාර්ථය? හේතුව ස්පර්ශය කරලා දෙනවා. කන තියාගෙන එනවා නැත්නම් අර වාහනේ හෝ ගාලා අර සද්ද විතරනේ තියෙන්නේ නේද? ඊට වඩා හොඳයි කනට අල්ලලා දෙනවා. කනට ස්පර්ශ කරවලා දෙනවා. හිතට ස්පර්ශ කරවලා දෙනවා. ලස්සන අර කාමනීය අරමුණක් හරිගස්සලා දෙනවා. ඒක මොකක් හරි සින්දුවක් ගීතයක් මොකක් හරි දෙයක්. එතකොට එන්නේ මොකද්ද? ආයෙත් අර නැති වෙලා අඩාල වෙලා යන්න තියෙන සන්තෝෂේ ආයෙ සතුටු වේදනාව සැප වේදනාව ආයෙනවා. ආයෙ එනකල්ම දිගටම ඒක පවත්වාගෙන එනවා. ඉතින් ඒ වේදනාව ওই විදියයි. අපි සැප වේදනාවට හරියට ක්‍රෙඩිට් දෙනවා. ඒක නිසා පස්සේ කියන එක ඇවිල්ලා සැප වේදනාව අරගෙන එන කැමයි. ඒක පවත්වා ගන්න ඕන නම් ඒක දිගට තියාගන්න. ඊළඟට අපි ඇවිල්ලා ඉතින් මේ ගෙවල් වලට හැරෙනකොට කවුරු හරි අපි අකමැති අපිට විරුද්ධ ඊළඟට අපි සංසාරයේ කොහේවත් හඩේකදීවත් පතන්නේ නැති මොකක් හරි මේ පංචස්කන්ධයක් ඇවිල්ලා නම කියන්නත් අප්‍රිය ඔන්න ඇවිල්ලා හිට ගන්න. හිටගත්ත ගමන් මොකද උනේ? ස්පර්ශය ආවා. මොකද උනේ? අර සැප වේදනාව සම්පූර්ණව පැකේජ් එකම ක්ලෝස් කරනවා. ඇති වෙනව මොකද්ද? දුක් වේදනාව. ඒක නිසා මේක අපි දන්නවා. දුක් වේදනාවේ ආහාරය තමයි ස්පර්ශය. සැප වේදනාවේ ආහාරය තමයි ස්පර්ශය කියලා අපි දන්නවා. ඒක නිසා අපි මොකද කරන්නේ? අපි කරන්නේ මට හිතෙනවා මෙහෙම. නෝනා හිතනවා මෙහෙම. මහත්යාගේ දැන් එන වැඩපිළිවෙල හරින්නේ නැහැ. ඒ මහත්යාට මම කෑමක් දෙන්න ඕනේ. ඒ කියන්නේ මේ මහත්යාට දැන් මම නිස්වාදනය කරන්න ඕනේ මොකද්ද? මම හොඳ ප්‍රසන්න සතුටු වේදනාවක්ද? නැහැ. දුක් වේදනාවක් ඔය හපහපා ඉන්න දෙන්න ඕනේ.
කියලා මොකද්ද කරන්නේ? එක්කෝ කෑම අවුල් කරනවා, නැත්තම් තේ එක අවුල් කරනවා, නැත්තම් හීටරේ ගලවනවා, නැත්තම් අතු ගන්න නැතුව යනවා, එහෙම නැත්තම් බෝඩ් කෑල්ලක් ගහනවා, එහෙම නැත්තම් don't disturb කියලා ගහනවා, මොන හරි නැත්තම් කෝල් එකක් තියෙනවා, මොන හරි ටිකක් අපි කරනවා. එහෙම නැත්තම් මොකක් හරි පිට ගියොත් එහෙම මැසේජ් එකක් හරි තියෙනවා. නැත්තම් ඊමේල් එකක් ගන්න. ඔය විදිහට ගහපු ගමන් මොකද්ද කරන්නේ මහත්තයා? ඕක කියවන. කියවන් පස්සේ මොකද්ද ඒ කියවනවා කියලා කියන්නේ මොකද්ද? ස්පර්ශය වද්දාගත්තා. ඊට පස්සේ මොකද වුනේ? අර නෝනා බලාපොරොත්තු වෙච්ච ටික හම්බෙනවා. මහත්තයා හිතන අනිත් පැත්ත. මහත්තයා හිතනවා නෑ. නෝනා ගොඩාක්ම පැණි රහ කෑව වැඩි පවුගේ කාලේ. ඒකින්ද දෙන්න ඕනේ චිත්‍රා. කියලා මහත්තයා මොකද කරන්නේ? මහත්තයාත් අර වගේ ස්පර්ශයක් හදලා දෙනවා. මැසේජ් එකක් හරි, ඊමේල් එකක් හරි, එහෙම නැත්නම් ෆොටෝ එකක් හරි, ඔය තියෙනවනේ ඉන්ටර්නෙට් එකේ ගත්ත ෆොටෝස් තියෙනවනේ. ඒවා හරි නැත්නම් තියෙනවා මේ මැසේජස් තියෙනවා හරි මේ ප්‍රොවර්බ්ස් සහ හරියම මේ ලස්සන ඔය පඬි වදන් තියෙන කෝට්ස් තියෙනවා අන්න හරි. කෝට්ස්. ඉමේජ් කෝට්ස් තියෙනවනේ. ඒ වගේ තියෙන ලස්සන පඬි වදන්. ඒවා එකක් හරි නිකන් යම්. දැන් පස්සේ මොකද ස්පර්ශය හදලා දුන්නා. එතනින් පස්සේ මොකද වෙන්නේ? මොකද්ද? දුක් වේදනා. ආන්නේ වගේ ස්පර්ශය නිසා තමයි අර bitter taste එක එන්නේ. එහෙම තියෙනවනේ. ඕක මහත්යන ඕන විතර නෙවෙයි. දරුවෝ දෙමව්පියන් කරනවා. දෙමව්පියොත් යම් යම් අවස්ථාවලදී දරුවන්ට. අනිත් එක තමයි සහෝදර සහෝදරියන්ට. ඉතින් හිටපු ගමන්ම මේ සමහරට බැලුවා ලංකාවෙන් කවුරුවත් අපේ මල්ලිවත් අක්කවත් නංගිවත් මැසේජ් එකක් එවල නැහැ. ඒගොල්ලෝ හොඳින් ඇති. හරියන්නේ නැහැ. කොහොම හොඳින් ඉන්න දෙන්න බෑ. කියලා ඊට පස්සේ මොකද දානවා? ටයිප් කරන්න පුළුවන්. දානවා. හොඳට ගහනවා ලිපියක්. හරි මැසේජ් එකක් හරි ගහලා අර මොකද්ද send button එකේ ඔබනවා. ඔව් මේක ගිහිලා ස්පර්ශ වෙලා මොකක් හරි හොඳ වේදනාවක් විඳීවා කියලා ඒකනේ තියෙන්නේ. එහෙම තියෙනවා. ඒ කරන්නේ මොකද්ද? ස්පර්ශය ලබා දෙනවා. අපි දන්නවා මේ ස්පර්ශයෙන් හරියට එන වේදනාව මොකද්ද කියලා ටාගට් එක දන්නවා. ඒ කියන්නේ හරියට දන්නවා මේ අර මොකද්ද අර මේ බිලියට් අර මොකද්ද මේසේ මේ බෝලමේ ඈ ස්නූකර් ඈ බිලියට් තමයි ස්නූකර් ඒකෙන් ඒක තියෙනවනේ අර මේ 1 2 3 4 5 6 මේ කියන්නේ ඒකේ තියෙනවනේ මේ සොකට්ස් තියෙනවනේ හයක් තියෙනව නේද? හයක් තියෙනවා. ඉතින් අපි යම් කෙසේකට ස්නූක් කරන්නේ මොකක් නිසා? ඒ කෙලින්ම එකට ගිහිල්ලා තල්ලු කරගෙන එහෙම වැටියන් කියලා දානවා නෑ. ගහන්නේ කොහොමද? මෙහෙත් ගහන්නේ අරේ ගිහිල්ලා හදින්න. අපි දන්නවා ස්පර්ශය කොහොමද කියලා. ඒක නිසා ඊමේල් එකක්, මැසේජ් එකක්, කෝඩ් එකක්, කාඩ් එකක් මොකක් හරි මේ උඩර වැටි වැඩක් කරලා ඊට පස්සේ ඒක තියලා තියෙනවා. ඇයි ස්පර්ශය හදවලා ස්පර්ශයක් දීලා ස්පර්ශයක් දනවලා ඒක තුල දුක් වේදනාවක් නිර්මාණය කරන්න. එතකොට පස්සේ නේද ආහාරය. පස්සේ නේද වේදනාවේ ආහාරය. දුක ඇවිල්ලා පස්සේද වේදනාව. විඳවන්නේ මොකෙන්ද? වේදනාව විඳවන්නේ. හැබැයි වේදනාව කෙලින්ම මට පැකට් කරලා යවන්න බෑනේ. ඒක නිසා ස්පර්ශය කරලා දෙනවා. බලන්න පස්සාහාරය ඇති වෙන දේ. අනුග්‍රහය. ඒ කියන්නේ වේදනාවට අනුග්‍රහ කරන. ඒ වගේම තමයි සමහරලාට අපි අනිත් පැත්තට ගත්තාන් පස්සේ. අනිත් පැත්තට ගත්තාන් පස්සේ අපි කියන මෙහෙම. කාට හරි යාළුවෙකුට කතා කරලා නෑදෑයන්ට කතා කරලා අම්මා තාත්තට එන්න කියලා නංගිට අයියට එන්න කියලා යාළුවන්ට එන්න කියලා
අපි දෙනවා මේ කෑමක් නේද? කෑමක් දෙනවා. කෑමක් දුන්නාම පස්සේ ඒකෙන් මොකද කරන්නේ? ඒකෙන් කරන්නේ අර කෑම ටික නිකම් මේ ගෙදරට ආවට පස්සේ කෑමක් දෙනකොට ඕකේ තියෙනවා එක්තරා විදිහක ආර්ට් එකක්. නිකම්ම මේ කෑම පැකට් එකක් ඔන්න මම බැඳලා තිබ්බා කියලා ඔන්න ඔක බැඳගෙන දිහාගෙන කණ්ඩේ කියලා එහෙම දෙන්නේ නැහැ. ඒකේ තියෙනවා මොකක්ද? ඒකේ තියෙනවා කෑම මේසයක් හදලා. ලස්සන හදනවනේ. පිංගා ප්‍රසෝචන් හරි ලස්සනට නිකන් ප්‍රසන්ට් කරලා ඒකේ බත් එක වෙනම, හරි වෙනම, අනිත් එක මේ හරි හදනකොටත් වෙනම හදන්න. මම දන්න තරමට. නැත්තම් අර අලයි, කොසටයි, ගෝවයි ඔක්කොම එකට දාලා වෙන වෙනම දීසි වලට තියන්නේ නැහැ. මොකද ඒක කියන්නේ? ආත්මාලුව වගේ. ඒක වෙන වෙනම හදනවා. පාට දාලා අර පාට කරන කුඩු జాතියක් තියෙනවා. මේ ඩයි කුඩු වගේ ඒවා දාලා ඒ ලස්සනට ඒක හදන අනිත් එක තමයි හැන්දි එහෙම තියලා හැන්දි තියෙන විදිහක් තියෙනවා, ගෑරුපු තියෙන විදිහක් තියෙනවා, ටවල් එකක් තියෙන විදිහක් තියෙනවා. ඊට පස්සේ ටේබල් මැට්ස් දාන විදිහක් තියෙනවා. ඊට පස්සේ පුටු තියෙනකොට අර මේ ඊට පස්සේ පුටු කවර ටිකේම හොදලා කියලා ලස්සනට එහෙම නේ. ඇයි එහෙම කරන්නේ? ස්පර්ශය. ඒ කියන්නේ එන එක්කෙනාගේ ඇහැට දැක්කන් පස්සේ ඊට පස්සේ ඒ ඇහෙන් කෑමක් දෙනකොට විශේෂයෙන්ම ඇහැට ලස්සනට පේන්න තියෙන්නේ. ඒ කියන්නේ ස්පර්ශය. එතකොට එයා සන්තෝෂයක් විඳිනවා නේද? කෑමක් දෙනකොට ඇත්තට ඇහැට අනිත් එක තමයි සුවඳට. මේ ඔය කරි වලට එහෙම බැදුම් දාලා ඊට පස්සේ ටෙම්පරාදු කරන්නේ මොකටද? වැඩිපුරම නිකන් හරි සුවඳක්. ඒක නාහයෙන්. ඉතින් බලනකොට හරි ප්‍රසාදනීයයි. අනිත් එක රහට හදනවා. නේද? මුරුදු මොලොක් විදියට. කනට මොකක්වත් නැහැ. කනට මොකක්වත් නැහැ. ඇහැට තියෙනවා, නාසයට තියෙනවා, දිවට තියෙනවා, හැඳි වලින් කනට තියෙනවා. කනට මොකක්වත් නැහැ. මොකද කරන්නේ? පපඩම් බදිනවා. පපඩම් බදලා පපඩම් ඉතින් අය අලොහොද්දේව බෝවා කන්නේ නේද? පපඩම් සරස්වරස්කාරා අලි අර කැලිය විදිනකොට තියෙන්නේ. වේලිච්ච කැලේක අලි ඇදෙන ජර බර ගාලා ඒ වගේ තමයි පපඩම්. ඒ වල මොකටද ඇත්තට? මොකටද ඇත්තට? කතාවට කියන්නේ පපඩම් කර ගහලා කනවා කියලා. එහෙම නේද කියන්නේ? හොඳයි පපඩමුත් නැති වුණා. මොකද කරන්නේ? මොනා හරි ටිකක් ඇද බාන එක තමයි තියෙන්නේ. කතා කාගේ හරි එකක් ඇදගෙන කියව. ඇත්තටම මොකද්ද මේකේ එහෙම කිව්වේ? කනට, ඇහැට, නාසයට මේ ස්පර්ශය හදවලා දීලා එයා සතුටු කිරීමනේ. එයා දන්නවා මේ විදිහට කරපු ගමන් එයා සතුටු වෙනවා. මේ විදිහට කරපු ගමන් එයා සතුටු වෙනවා. මේ විදිහට මේස සෙටප් එක හදපු ගමන් එයා සතුටු වෙනවා කියලා. ස්පර්ශය ලබා දීලා ආහාරයක් කරනවා. දැන් 3:10. මං හිතනවා මේ ටික ඇති වෙයි කියලා. හැම දිනාටම ධර්මාභෝධී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.